ආදරණීය දුවේ පුතේ අපි මීට පෙර පාඩම් පරිච්ඡේදයෙන් 7 වන ඒකකයට අදාළ 5 වන පාඩම වන වාණිජ බැංකු සපයන සේවා කියන මාතෘකාව යටතේ 2020 සිට 2000 දක්වා යොමු වෙච්ච සියලුම විභාග ප්‍රශ්න පිළිතුරුපත් සමීක්ෂණයේදී ලකුණු ලබා දෙන ආකාරය පිළිබඳව දැනුමක් ලබා දෙමින් දීර්ඝ සාකච්ඡාවක් කළා. ඊට අමතරව ඉදිරි විභාගවලදී යොමු විය හැකි සහ යොමු විය යුතු මට්ටමේ හොඳම ආදර්ශ ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කළා. අපි අද පාඩම් පරිච්ඡේදයෙන් කතා කරන්න උත්සාහ කරන්නේ ඒ බැංකු පාඩමේ ප්‍රශ්න උල්පත වශයෙන් අපි සලකන වාණිජ බැංකු සේවාවලට අදාළ වාස්තවික අභ්‍යාස. එනම් බහුවරණ සැපීම් වර්ගයේ ප්‍රශ්න. හිස්තැන් පුරවන සහ කෙටි නිශ්චිත පිළිතුරු සපයන සැපීම් වර්ගයේ අභ්‍යාස. අර වගේම විභාග ප්‍රශ්න ඇසුරෙන් සහ ආදර්ශ ප්‍රශ්න ඇසුරෙන් සාකච්ඡා කරනවා. මේ ඒකකයේ අවසන් වීමත් සමගම වාණිජ බැංකු සේවා සම්බන්ධයෙන් ඔබ ඉතා සැහැල්ලුවෙන් කිසිදු පීඩනයකින් තොරව සැහැල්ලුවෙන් විභාග ගැටළු වලට ලියන්න අනිවාර්යයෙන්ම අවශ්‍ය දැනුම ශක්තිය ලැබෙනවා කියලා මට විශ්වාසයි. ඒ විශ්වාසය ඔබත් ඇති කරගෙන හොඳින් පරිශීලනය කරලා හොඳින් අධ්‍යයනය කරන්න මේ පාඩම් පරිච්ඡේදය. මොකද මං හැමදාම කියන දේ දරුත් කියවෙනවා. තේරෙනවද? මොකද්ද? වාස්තවික අභ්‍යාස වලින් තමයි ඔබ ලකුණු අඩුවෙන්ම ගන්න. ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ වල දෙවන ප්‍රශ්න පත්‍රයේ ලකුණු 85 95 100 අතර ලකුණු ලබාගත් ඇතැම් ශිෂ්‍යාවන් වාස්තවික ප්‍රශ්න පත්‍රයේ වන පළවෙනි ප්‍රශ්න පත්‍රය නිමා කරද්දී ලකුණු 45ට 50ට 55ට වැටෙනවා. එහෙම පරාසයක් වෙන්න බෑ. මම හැමදාම කියන එකට හේතු දෙක සමස්ත විෂය නිර්දේශයේ ස්පර්ශ නොකිරීම සහ ඔබ මේ පොදුවේ ව්‍යාපාර අධ්‍යයනය විෂයට තබන අඩුබර තැබීමයි ව්‍යාපාර අධ්‍යයනයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලේසි පහසුයි කියලා තබන අඩුබර තැබීම තමයි මූලිකම හේතුව. ලේසි නෑ දරුවනේ. අනිවාර්යයෙන්ම මං කියන්නේ මගේ කෝණයෙන් නොවේ ඔබේ කෝණයෙන්. ඒ කියන්නේ ඔබේ අතීත අයියලක් කළ ලියපු පිළිතුරු වල ලැබිච්ච ප්‍රතිඵල අනුව අනිවාර්යයෙන්ම අමාරු ප්‍රශ්න පත්‍රය තමයි මේක. වාස්තවික අභ්‍යාස. තේරෙනවද? එකක් ඔබ විෂය කරුණු සමස්තය ධාරණය කරගෙන නැහැ. අනික ඔබ ලොකු අවධානයක් යොමු කරන්නේ කැපකිරීමක් කරන්නේ මේක ලේසි මේක ඊසි පේපර් එකක් කියන මානසිකත්වයේ තියෙන්නේ. එහෙම වෙන්න බෑ. එහෙම පහසු මානසිකත්වයෙන් ගිහිල්ලා පහසු ප්‍රශ්න පවා ඔබ සමහරට වැරදි ආකාරයෙන් දැකලා වැරදි ආකාරයේ තීන්දුව අරගෙන පිළිතුරු ලියනවා. ඒක අඩු වෙන්නේ. එහෙම නොවන්න තමයි මම මේක උගන්වන්නේ. හොඳට තේරුම් ගන්න. මම හිතන්නේ ඔබේ ලොකුම දුර්වලතාවයක් මගහරව ගන්න පුළුවන් වටිනාම පරිච්ඡේදය තමයි මේ කතා කරන්නේ. පැහැදිලිද? රයිට්. අපි බලමු පළවෙනි ප්‍රශ්නය. නිවැරදි පිළිතුර තෝරාහි අංකයේ ප්‍රශ්න ඉදිරියේ ඇති චිත්‍රය මත ලියන්න කියලා දන්නවනේ. හැමදාම පේපර් එකේ තියෙනවනේ. බහුවර්ණ ප්‍රශ්න. 2000 විභාගයට අහලා තියෙනවා 23 වෙනි බහුවර්ණයේ වශයෙන් විදේශ රටක සිටින ඔබගේ මිත්‍රයෙකුට යම් මුදලක් යැවීමට යොදාගත හැකි පහසුම ක්‍රමය වන්නේ. පිට රටක ඔබේ මිත්‍රයෙක් ඉන්නවා. එයාට කිසියම් මුදලක් යවන්න ඕනේ. ඒකට හොඳම නෙවෙයි අහන්නේ පහසුම ක්‍රමය. පෞද්ගලික චෙක් පතකින් මුදල් යැවීම. බැංකු අනකරයක් මගින් යැවීම. ව්‍යවහාර මුදල් තැපැල් මගින් යැවීම. විනිමය බිලක් යැවීම. ණයවර ලිපියක් යැවීම. මොකක්ද හොඳම මාර්ගය? දැන් මේකේ අපිට ගන්න බැරි උත්තරේ මොකක්ද? 3නේ. 3 ගන්නම බෑ. 3 ගන්නම බෑ අපිට. හේතුව ව්‍යවහාර මුදල් කියන්නේ කාසියා නෝට්ටුනේ. මට මතකයි මම පුංචි කාලේ අපේ අම්මලටත් එනවා. අම්මලා ලියුම කඩනකොට අපි බලන් ඉන්නවා ලියුමක්ද කියලා නෑ නෝට්ටු. මට මතකයි මම රුපියල් 10 නෝට්ටු 20 නෝට්ටු කියන්නේ 10 කියන්නේ අද රුපියල් 1000ක් විතර වටනවා ඒක. මුර්තාගේ. ඒ වගේ එහෙම ක්‍රමයක් තිබුණා. ඉතින් ඒක බොහොම අනුවන ක්‍රියාවක්. ඒකම අපි තවත් තුරුණු වියටපත් වෙද්දී අපි අහන්න ලබනවා තැපැල් කාර්යාල වලින් නැතම් සේවකයෝ දන්නවා මේ ලියුම් කවර තුල තියෙන ලියුමක් නෙවෙයි සල්ලි කියලා. ඒ සල්ලි නෝට්ටු අරගෙන කඩදාසියක බෙල්ලක් දාලා යවනවා. ඕක
මම හිතන්නේ ප්‍රචලිත වීමත් සමග තාක්ෂණයේ දියුණු වීමත් සමග අනිත් පැත්තෙන් මිනිස්සු එකෙන් බැහැරුණා. ඒක සාර්ථක ක්‍රමය නිසා මේක සම්පූර්ණ වැරදි. විනිමය බිලකුත් සාමාන්‍ය යවන්නේ නෑනේ. විනිමය බිලක් යවන්නේ වෙළඳාමේදීනේ. විකුණුම් කරුවෙක් ණය ගැතියෙකුට යවනවා මගෙන් ගත්ත භාණ්ඩවල වටිනාකමට මෙච්චර මුදලක් ගෙවන්න කියලා. ඒකත් අපි මේ පුද්ගලික මිත්‍රයෙකුට යවන්න පාවිච්චි කරන්නේ. ඒකත් අසාර්ථකයි. ණයවර ලිපි ඒත් එහෙමනේ. ණයවර ලිපි කියන්නේ ලෝකේ අන්තර්ජාතික වෙළඳ ගනුදෙනු විශාල වටිනාකමකින් යුක්ත අන්තර්ජාතික වෙළඳ ගනුදෙනු පියවන ප්‍රධානම ජනප්‍රියතම මාධ්‍යය. පෞද්ගලික මුදල් ගෙවන්න පාවිච්චි කරන්නේ නැහැ. ඒකත් අයින් කරන්න දෙකයි තියෙන්නේ. බැංකු අනකරයක් මගින් කියන එක පුළුවන්. බැංකු අනකරයක් කියන එක හරියි. අපි බැංකුවට ගිහිල්ලා අනකරයක් නිකුත් කරගන්න අවශ්‍ය ඉල්ලුම් පත්‍රය පුරවල මුදල් ලබන්න ඕන පිටරට කෙනාගේ නම ලිපිනය සඳහන් කරලා එයාගේ බැංකුවත් සඳහන් කරලා අපි ඉල්ලීමක් කරාම යැවිය යුතු මුදලයි කොමිස් මුදලයි ගෙවුවම අනකරයක් නිකුත් කරනවා. ශනිකව අද ස්විෆ්ට් ජාලය හරහා ඒ තොරතුරු ඒ මිත්‍රයාගේ රටේ බැංකුවට දෙනවා. ඒ බැංකුවෙන් මේ මිත්‍රයාගේ ගිණුමට සල්ලි බැර කරනවා. හරි පහසු ක්‍රමයක් ඒක. අනික පෞද්ගලික චෙක් පතකින් මුදල් ලැබීම. ඒකත් පුළුවන් බැරි නෑ. නමුත් ඒක සාර්ථකම නැහැ. මොකද පෞද්ගලික චෙක් පතකින් මුදල් ලැබීමේදී අපිට යම් යම් දෝෂ ඇති වෙන්න පුළුවන්. අපෙන් දිනය අමතක වෙන්න පුළුවන්. සමහරට වටිනාකම අකුරින් සහ ඉලක්කමෙන් ලිවීම අසමාන වෙන්න පුළුවන්. අපිට වටිනාකම ඉලක්කමෙන් දාන්න අමතක වෙන්න පුළුවන්. මොකද වෙන්නේ? අනිවාර්යෙන් චෙක් පතා කරු වෙනවා. ඒ නිසා ඒවත් තරම් පිළිගන්නේ නැහැ පෞද්ගලික ප්‍රේෂණ වලට. හොඳම දේ තමයි බැංකු අනකරේ. මේකත් අසාර්ථකයි බැංකු අනකරේ. පිළිතුර දෙක. දැන් දැක්කද මේක පුළුවන් ද ස්පියාගෙන ටක් ටුක් ටික් ක්‍රමයට තෝරන්න බෑ. මේක එකින් එකම විග්‍රහ කරන්න ඕන. එකිනෙක ක්‍රමය වර්තමානයේ තියෙනවද? මේක භාවිතා වෙන්නේ පෞද්ගලික මුදල් ලැබීම වලටද? අන්තර්ජාතික වෙළඳාමටද? යල්පැනගිය ක්‍රමයක්ද? විවිධ කෝණයන්ගෙන් තර්ක කරලා තමයි උත්තරේ අපිට එළියට ගන්න පුළුවන් වෙන්නේ. දෙවෙනි එක තමයි 2016 විභාගයට යොමු වෙච්ච බහුවර්ණ ප්‍රශ්නය. ස්වයංක්‍රීය බැංකු සේවා automated banking services තුලින් බැංකුවට පමණක් අත්වන වාසියක් වන්නේ. ඒ කියන්නේ මොකද්ද? ටෙලර් යන්ත්‍ර මගින් බැංකු සේවා සපයනවා අපිට. දිවා රාත්‍රී පැය 24ම. ඒකෙන් බැංකුවට පමණක් අත්වන වාසිය. කාලය ඉතිරි කරගත හැකි වීම අපිටත් තියෙනවනේ පිටත් වාසීනේ. බැංකුවේ පොලිමේ ඉන්නවනේ ටක් ගාලා වැඩේ කරන්නේ. දෙපැත්තටම වාසි. දෙපැත්තටම වාසි නිසා ඒක ගන්න බෑ. ඒක ගන්න බෑ. සේවා ව්‍යාප්තියෙන් වැඩි ලාභයක් ලැබීමට හැකි වීම. ඒක ගන්න පුළුවන් නේ. දැන් ඇත්තටම බැංකු සේවා ව්‍යාප්ත වෙනවනේ. එහෙමනම් බැංකුත් එක්ක වැඩිපුර පුද්ගලයෝ ගනුදෙනු කරනවා. දැන් බැංකුවේ පොලිමේ ඉන්න අකමැතිකමට සමහරට අපි බැංකු පුරුද්දත් අත්තරිනවනේ. දැන් බැංකු පුරුද්දක් ඇති කරගන්නවා. මොකද බැංකුවට ගිහිල්ලා පොලිමේ ඉන්න ඕනේ. ඒ නිසා බැංකු කරුවන් විතර බැංකුවල ගනුදෙනු කරුවන් සංඛ්‍යාව වැඩි වෙනවා. බැංකු ගනුදෙනු ධාරිතාවය වැඩි වෙනවා. මොකද වෙන්නේ? බැංකුවට වෙලා බැල්ල වෙනවා. ඒක බොහෝ විට හරි වෙන්න පුළුවන්. බිල්පත් ගෙවීම පහසු වීම. ඒක අපිට වාසිය වෙන්නේ. ඒකත් හරියන්නේ නැහැ. ගිණුම් පිළිබඳ තොරතුරු පහසුවෙන් ලබා ගැනීමට හැකි වීම. ඒකත් අපිට වාසිය. අපේ බැංකු ගිණුම් විස්තර අපට ටක් ගාලා ටෙලිමැෂින් එකෙන් ගන්න පුළුවන්. එහෙනම් ඒකත් ගැලපෙන්නේ නැහැ. ගිණුම් අතර මුදල් හුවමාරු කිරීමට හැකිවීම. ඒකත් අපිට ලැබෙන වාසියක්. එහෙනම් පැහැදිලිවම පිළිතුරු මොකද්ද? සේවා ව්‍යාප්තියෙන් වැඩි ලාභයක් ලබන්න පුළුවන් බැංකුවලට. එහෙනම් පිළිතුර දෙක. පැහැදිලිනේ? ඊළඟ ප්‍රශ්නෙට යමු. මේකේ මේ වාස්තික අභ්‍යාස වල මේ පීරියඩ් එකේදී බහුවර්ණ ප්‍රශ්න අඩුවෙන්ම අහපු අවස්ථාවක්. ආදර්ශ ප්‍රශ්න කීපයක් අපි බලමු. වාණිජ බැංකු වලට පමණක් ඉටු කළ හැකි සේවාවන් වන්නේ. කියන්නේ සෙසු මූල්‍ය ආයතන වලටත් පුළුවන් ඒවා නෙවෙයි. ජංගම ගිණුම් ක්‍රියාත්මක වන වාණිජ බැංකුවට පමණක්. කල්බදු පහසුකම් සැපයීම. හරිද නෑනේ? වාණිජ බැංකුත් කරනවා, මූල්‍ය සමාගමුත් කරනවා, විශේෂිත කල්බදු සමාගම් කියන තුනෙන්ම කල්බදු පහසුකම් සපයනවා. ඇතැම් විට බලපත්ලාභී විශේෂිත බැංකුත් ක්‍රියාත්මක කරනවා. ඒක ගන්නම බෑ. ව්‍යාපාරික ණය සැපීම. මොකද කියන්නේ? සෑම මූල්‍ය ආයතනයක්ම කරනවා කොහෙත්ම ගන්න බෑ. ලේසිම කපාරින්න පුළුවන් නේද? ව්‍යුත්පන්න තැන්පතු බිහි කිරීම. අන්න ඒක හරියි. වාණිජ බැංකුවට පමණක් ඉටු කළ හැකි සේවා. මොකද ජංගම ගිණුම් වල අපි සල්ලි දාලා ජංගම ගිණුම් විවෘත කරනවානේ.
ඒ විවෘත කිරීම තුලින් දාන තැන්පතු තමයි ආරම්භක තැන්පතු, ප්‍රාථමික තැන්පතු. ඒ ප්‍රාථමික තැන්පතු පදනම් කරගෙන ණය දෙනව වෙනත් අයට. ඒ දෙන ණය ප්‍රමාණය වෙනත් අයගේ ජංගම ගිණුම් වලට බැර කරනවා. ඒ හරහානේ ණයම වෙන්නේ. ව්‍යුත්පන්න තැන්පතු කියන්නේ ඒකනේ. ඒක කරන්න පුළුවන් වාණිජ බැංකුවට පමණ වෙන කිසිම ජගතිකටවත් ව්‍යුත්පන්න තැන්පතු නැත්තම් ණය මවන්න බෑ. එහෙනම් ඒක තමයි බොහෝ වෙලාවට හරි උත්තරේ. උකස් සේවාව වාණිජ බැංකු කරනවා, ග්‍රාමීය බැංකු කරනවා, විශේෂ බැංකු කරනවා, ඒකත් ගන්න බෑ. ණයපත් ආහාරපත් නිකුතවත් එහෙමයි. එහෙනම් මේ දෙකත් වැරදි. පැහැදිලිවම පහසුවෙන් උත්තරේ එනවා තුන්වෙනි එක. දෙවෙනි ප්‍රශ්න. වාණිජ බැංකු සහ මුදල් සමාගම් යන දෙකටම පොදු සේවා ඇතුළත් කාණ්ඩය කුමක්ද? වාණිජ බැංකු වලටයි ෆිනෑන්ස් කම්පැනිස් වල දෙකටම පොදු එකයි අහන්නේ. ජංගම තැන්පතු හා කාලීන තැන්පතු. පොදු නෑනේ. මේ දෙකම වාණිජ බැංකු වලට හරි. මුදල් සමාගම් වලට ජංගම තැන්පතු නෑ. ගන්න බෑ. භාරකාරත්ව සේවා ඉල්ලුම් තැන්පතු. ඒ කියන්නේ මියගිය අයගේ දේපල වල උරුමකරුවන් වෙනුවෙන් දේපල කළමනාකරණය කිරීම බාර ගන්න එක පොල්මක්කාර සේවාව. මිය නොගිය අයගේ සහ ව්‍යාපාරිකයන්ගේ දේපල කළමනාකරණය කර දීමේ සේවාව කරොත් අන්න ඒක භාරකාර සේවා. ඒක වාණිජ බැංකු පමණයි කරන්නේ, ෆිනෑන්ස් කම්පැනිස් කරන්නේ නැහැ. ඉල්ලුම් තැන්පතු වාණිජ බැංකු පමණයි. නම් මේක ෆිනෑන්ස් කම්පැනිට කොහෙත්තම අදාළ නැති නිසා පිළිතුර නොවේයි. කල්බදු පහසුකම් හා කොටස් ප්‍රාරක්ෂණ සේවා. කල්බදු පහසුකම් සැපීම කරනවා දෙගොල්ලොම. කොටස් ප්‍රාරක්ෂණ සේවා කරනවා නෑ. කොටස් ප්‍රාරක්ෂණ සේවා විශේෂයෙන්ම මුදල් සමාගම් කරන්නේ නැහැ. තේරුණාද? වාණිජ බැංකුත් සාමාන්‍යයෙන් කරන්න තහනම් නැහැ, කරන්නේ නැහැ. ඒ නිසා ඒක වැට උඩ එකත් ගන්න බෑ. එකත් ගන්න බෑ. ඊළඟට කාලීන තැන්පතු හා කල්බදු පහසුකම්. කාලීන තැන්පතු හා කලන්න කරනවා. මොකද ස්ථාවර තැන්පත් මේ දෙකේම තියෙනවා. කල්බදු පහසුකම් දෙගොල්ලම කරනවා. ඒක තමයි පිළිතුර පැහැදිලි. අපි නිකන් බලමු පස්වෙනි එකත් ඉතුරුම් තැන්පතු දෙකෙන්ම කරනවා. දේපල වෙළඳාම් කරන්නේ ෆිනෑන්ස් කම්පැනිස් වලින් විතරයි. එහෙනම් ඒකත් ගන්න බෑ. පැහැදිලිවම පිළිතුර එහෙනම් මොකද්ද? 4. ඔන්න වගේ සංයමයෙන්, ඉවසීමෙන්, කලබලයෙන් තොරව ප්‍රශ්නේ හොඳට දැකලා උත්තර හොඳට විනිවිද භාවයෙන් යුතුව තර්ක කරනකොට පිළිතුරු එළියට එනවා. ඊළඟ ප්‍රශ්නේ බලමු. වාණිජ බැංකුවක විද්‍යුත් බැංකු සේවාවක් ලෙස නොසලකෙන්නේ. වාණිජ බැංකුවක විද්‍යුත් බැංකු සේවාවක් ලෙස නොසලකෙන්නේ. ඒ කියන්නේ අර පරිගණක හා sannivedana තාක්ෂණය භාවිතා කරලා කරන සේවානේ විද්‍යුත් බැංකු සේවා කියන්නේ. ඒකයි නැති එක. ණයපත් නිකුතුව. විද්‍යුත් බැංකු සේවයක්. මොකද එතන ඉලෙක්ට්‍රොනික ඩේටා සර්ච් මැෂින්, අන්තර්ජාල සම්බන්ධතා එක තමයි යන්නේ. එහෙනම් පැහැදිලිවම මේක විද්‍යුත්. අහන්නේ නොන එක. ඒක හරි එක. හරපත් එක ඒත් එහෙමයි. ATM යන්ට ඒත් එහෙමනේ විද්‍යුත් බැංකු පහසුකම්. ටෙලි බැංකු පහසුකම් ඒත් එහෙමයි පැහැදිලිවමනේ. අපි දුරකථනයේ ඔස්සේ බැංකු වෙබ් එකට ගිහිල්ලා බැංකු සේවා ලබා ගන්න සේවාව. සංචාරක චෙක් පත් නිකුත් කිරීම මොකද්ද? විද්‍යුත් නොවේ. ඒක මෙනුවල් කරන එකක් නේ. අපි සංචාර චෙක් පත් බැංකුවෙන් ලබා ගන්නවා. අදාළ ප්‍රදේශයේ අදාළ රටේ සංචාරණය කර ප්‍රදේශයේ ගිහිල්ලා ඒ සංචාර චෙක් පත් මාරු කරන අතරමැදි ආයතනයක් හෝ වාණිජ බැංකුවකින් මුදල් කර ගන්නවා. එහෙනම් විද්‍යුත් පහසුකමක් නෙවෙයි ඒක. එහෙනම් පැහැදිලිම උත්තරේ මොකද්ද? 5. 4 වෙනි එක. වාණිජ බැංකු සිය ගනුදෙනුකරුවන්ගේ ජංගම හෝ ඉතුරුම් තැන්පත් තුලට රැස් කරන නිවැරදි රැස් කිරීම උපකරණයත් කාණ්ඩය. වාණිජ බැංකු තමන්ගේ ගනුදෙනුකරුවන්ගේ ජංගම හෝ ඉතුරුම් තැන්පත් තුලට රැස් කරන නිවැරදි රැස් කිරීම උපකරණ. ජංගම හෝ ඉතුරු. චෙක්පත් හරි රැස් කරනවා. විනිමය බිල් හරි රැස් කරනවා. හරි. මේක හරි. මේකත් හරි. වට්ටම් කාඩ් නෑනේ. වට්ටම් කාඩ් රැස් කරන්න බෑනේ. අපි ඔය විවිධ සුපිරිවෙලෙන්සල් මහා පරිමාණ රෙදි සාප්පු වැනි ව්‍යාපාර වලින් බඩු ගන්නකොට ඒ ආයතන නිකුත් කරන ප්ලාස්ටික් කාඩ් එකක්. ඒගොල්ලන්ගෙන් මිලදී ගන්න වටිනාකමට අනුව අදාළ පරිගණක මොකක්ද වැඩසටහනෙම අපිට ස්වයංක්‍රීයව තීරණය කරන මෙච්චර වට්ටමක් හිමේ කියලා. ඒක වට්ටම් ප්‍රමාණය ඇතුළත් කරනවා. අපිට සල්ලි නැති වෙලාවක ගෙවීම් පියවන්න පුළුවන්. ඒක බැංකුවල දාන්නේ නැහනේ. එන එක ගන්න බෑ. චෙක්පත් හරි
හරපත් ණය කාඩ් දෙකම ගිණුම් වල දාන්නේ නැහැනේ. වැරදි. පැහැදිලිවම ගන්න බෑ. චෙක්පත් හරි මුදල් ප්‍රේෂණත් හරි විනිමය බිලුත් හරි. හරිනේ. දෙකම අපි ගිණුම් වල දානවා. මුදල් ප්‍රේෂණ කියන්නේ වෙනත් ගිණුම් වලින් අපිට එන්න ඕන මුදල් අපේ ගිණුම් වල දානවා. එහෙනම් මේක තමයි උත්තරේ. මේක තමයි උත්තරේ. ඒක උත්තරේ කියලා ඉතුරු දෙක ගැන බලනවද? බලන්න ඕනේ. මුදල් ප්‍රේෂණ හරි චෙක්පත් හරි පෙරගෙවූ කාඩ් ගන්න බෑනේ. මෙන්න මේක වැරදි. ඔය ෆෝන් කාඩ් වගේ ගිණුම් වල දාන්නේ නැහනේ. චෙක්පත් හරි බැංකු අනකර එකත් හරි. බැංකු අනකරයකින් අපිට ලැබී යුතු මුදල අපේ ගිණුමට බැර වෙනවා. නමුත් වට්ටම් කාඩ් දාන්න නම් මේකත් වැරදි. එහෙනම් පිළිතුර මොකද්ද? තුන්වෙනි උත්තරේ. ඊළඟ ප්‍රශ්නෙට යමු. පහත x තීරුවේ මූල්‍යායතන සහ y තීරුවේ මූල්‍යායතන වල කාර්යයන් දැක්වේ. x තීරුවේ මූල්‍යායතන සහ y තීරුවේ මූල්‍යායතන වල කාර්යයන් දැක්වේ. x තීරුවේ තියෙන මූල්‍ය සමාගම්, කල්බදු සමාගම්, වාණිජ්‍ය බැංකු, බලපත්ලාභී විශේෂිත බැංකු, විශ්‍රාම යටුප් දෙපාර්තමේන්තුව. y තීරුවේ තියෙනවා විදේශ විනිමය ගනුදෙනු කළ හැක, රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල් කළමනාකරණය කරයි, කල්බදු මූල්‍යකරණය සිදු කරයි, ඉඩම් මිලටගෙන සංවර්ධනය කර කැබලි කර අලිවි කරයි, රුපියල් මෙන්ම විදේශීය මුදල් ඒකක වලින්ද ගිණුම් පවත්වාගෙන යයි. x සහ y තීරු වඩාත් නිවැරදිව ගැලපෙන පිළිතුර වන්නේ. මේක ලේසියෙන් මේ එකට ගැලපෙන්නේ Aද Bද කියලා සිලෙක්ට් කරන්න තියෙන්නේ. මුලින්ම y තීරුවෙන් බලමු. ඒතර ලේසි. විදේශ විනිමය ගනුදෙනු ඉටු කළ නොහැක. ඉටු කරන්න පුළුවන් නම් වාණිජ්‍ය බැංකුවක්. ඒ කියන්නේ විදේශ විනිමය මිලදී ගැනීම හා විකිණීමේ සේවා කරන්න බැරි එක මොකද්ද? බලපත්ලාභී විශේෂිත බැංකුවට කරන්නත් බෑ. කල්බදු සමාගමකට කරන්නත් බෑ. මූල්‍ය සමාගමකට කරන්නත් බෑ. තේරුණාද? විශ්‍රාම යටුප් දෙපාර්තමේන්තුවට අදාළ නැහැ. තේරුණාද? ඉතින් ඒකෙන් ගොඩක් වෙලාට මේ දැන් විදේශ විනිමය ගනුදෙනු කොහොම ඔක දෝලණය වෙන්නේ වාණිජ්‍ය බැංකු සහ විශේෂිත බැංකු හරහානේ. ඒ නිසා වාණිජ්‍ය බැංකුවට කරන්න පුළුවන්නේ. එහෙනම් විශේෂිත බැංකුවට තමයි කරන්න බැරි. එහෙනම් අපි මේක ගොඩක් වෙලාට එන්නේ විශේෂිත බැංකු වලට. එහෙනම් හතර තමයි එන්න ඕනේ. රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල් කළමනාකරණය කිරීම. ඇතැම් රාජ්‍ය ආයතනවල පෙන්ෂන් එකට අමතරව සේවකර සාධකක් තියෙනවා. අන්න ඒ ක්‍රමයේ ක්‍රියාත්මක කරන්නේ මොකද්ද? විශ්‍රාම යටුප් ක්‍රියාත්මක කරන්නේ රාජ්‍ය සේවා අර්ථසාධක ක්‍රියාත්මක කරන්නේ එකම දෙපාර්තමේන්තුව. මොකද්ද? විශ්‍රාම යටුප් දෙපාර්තමේන්තුව. පැහැදිලිව වෙනම් මේකට එන්නේ B. කල්බදු මූල්‍යකරණය සිදු කරයි. මොනවද? අනිවාර්යයෙන්ම කල්බදු සමාගම්. විශේෂිත කල්බදු සමාගම් කියන්නේ තෝකමයි. මේ C. එතකොට වාණිජ්‍ය බැංකුත් හරි. නමුත් කල්බදු සමාගම් වලින් කරන ප්‍රධානම කාර්යයකනේ. ඒ නිසා අපි ඒකට බර තබනවා. වැරදිලවත් කල්බදු සමාගම් නොතිබුණා නම් මූල්‍ය සමාගම් හෝ වාණිජ්‍ය බැංකු වලට මේක ගන්න තිබුණා. ඉඩම් මිලටගෙන සංවර්ධනය කර කැබලි කර අලිවි කර දේපල වෙළඳාම් වලට ප්‍රසිද්ධ මොකද්ද? ෆිනෑන්ස් කම්පැනිස්. කිසිදු වාදයක් නැහැනේ. ෆිනෑන්ස් කම්පැනිස්. එහෙනම් එතනට එන්නේ D. රුපියල් මෙන්ම විදේශ මුදල් ඒකක වලින්ද ගිණුම් පවත්වගෙන යනවා. රුපියල් ගිණුම් තියෙනවා විදේශ මුදල් වලින්. පර්සනල් ෆොරින් කරන්සි account. විදේශ රටවල රැකියා කරන ලාංකිකයන්ට. කවුද? එකම බැංකුව වාණිජ්‍ය බැංකුව පමණයි. එහෙනම් එතනට එන්නේ E. මෙන්න මේ ගැලපුම තියෙන්න ඕනේ. එහෙනම් මූල්‍ය සමාගම් එකට එන්න ඕනේ D. D දෙකක් තියෙනවා. දෙකට එන්න ඕනේ C. දෙකක් තියෙනවා. තුනට එන්න ඕනේ E. ඒ දෙකක් තියෙනවා. හතරට එන්න ඕනේ A. එහෙනම් මෙන්න මේක තමයි උත්තරේ. පහට එන්න ඕනේ B. පැහැදිලිව මොකක්ද උත්තරේ? 4. එක පරිපරිස්සමට මැච් වීම ගැලපීම තෝරගත්තම වරදින්නේ. ඊළඟ ප්‍රශ්නේ බලමු. විකුණුම් අවස්ථාවේදීම මුදල් පැවරුම් විද්‍යුත් ආකාරයෙන් සිදු කිරීම හඳුන්වන ක්‍රමය සහ ඒ සඳහා ව්‍යාපාර ස්ථාන තුල සම්බන්ධ කර තිබිය යුතු ඉලෙක්ට්‍රොනික උපකරණය වන්නේ. මතකනේ ඉලෙක්ට්‍රොනික ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් පොයින්ට් ඔෆ් සේල් කියන එක. විකුණුම් අවස්ථාවේදීම විද්‍යුත් මුදල් පැවරුම් ජාලය නැත්තම් වෙළඳසැල් වල ගනුදෙනු සිදුවන අවස්ථාවේම විද්‍යුත් ආකාරයෙන් මුදල් පැවරීම. දැන් අපි ඩෙබිට් කාඩ් හෝ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගනුදෙනු කරද්දී අපි වෙළඳසැලකදී බඩු අරගෙන ඒ කාඩ් එක ඉලෙක්ට්‍රොනික ඩේටා සර්ච් මැෂින් එකට ඉන්සර්ට් කරලා වටිනාකම ගහලා එන්ටර් කරපු ගමන් මොකද වෙන්නේ? අදාළ තොරතුරු තක් ගාලා ස්විෆ්ට් ජාලය ඔස්සේ යනවා කාඩ් සෙන්ටර් එක අපේ ගිණුම් වල හර වෙනවා. ඒ මොහොතම ගෙවීම පී වෙනවා. ඒකනේ මේ අහන්නේ. එහෙනම් අහන්නේ ක්‍රමයයි
ඒ සඳහා පාවිච්චි කරන උපකරණය තමයි ඉලෙක්ට්‍රොනික ඩේටා සර්ච් මැෂින් එක. දැකලා තියෙනවනේ ඒක. සමහර වෙලාවදී සමහර කාඩ් අපි ස්වයිප් කරනවා, සමහර කාඩ් ඉන්සර්ට් කරලා එන්ටර් කරනවා. ඉලෙක්ට්‍රොනික ඩේටා සර්ච් මැෂින්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික දත්ත පිරික්සුම් යන්ත්‍රය. නැත්නම් විද්‍යුත් දත්ත පිරික්සුම් යන්ත්‍රය. බලන්න මේක තියෙනවද කියලා. ඉලෙක්ට්‍රොනික දත්ත පිරික්සුම් යන්ත්‍රය තියෙන්නේ මුලින්ම. විද්‍යුත් දත්ත නිරීක්ෂණ කියන්නේ විද්‍යුත් පැවරුම් ජාල යන්ත්‍රය කියන්නේ නැහැ. ඉලෙක්ට්‍රොනික පැවරුම් ජාල කියන්නත් බෑ. අන්තර්ජාල සේවා පිරික්සුම් කියන්නේ මෙන්න මේක තමයි හරි එක උපකරණය. එතකොට ක්‍රමය හා උපකරණ නිවැරදිව ගලප ඇති පිළිතුරු නෙහන්නේ. මේක ක්‍රමය තමයි වෙලෙන්සැල් ගෙවීම් විද්‍යුත් පැවරුම් ජාල. වෙලෙන්සැල් ගෙවීම් විද්‍යුත් පැවරුම් ජාල. වෙලෙන්සැල් ගෙවීම් ස්වයංක්‍රීය පැවරුම් ජාල. වෙලෙන්සැල් ගෙවීම් විද්‍යුත් පියවුම් ක්‍රමය. ටෙලි අලෙවි පහසුකම් මංගත විකුණුම් පැවරුම් ක්‍රමය. එතකොට පැහැදිලිද? දැන් එහෙනම් මේකේ උත්තරේ මොකද්ද? උඩම තියෙනවා. දැන් මේකේ නියම නම තමයි වෙලෙන්සැල් ගෙවීම් විද්‍යුත් පැවරුම් ජාල. ඉලෙක්ට්‍රොනික ඩේටා සර්ච් මේ ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික දත්ත පිරික්සුම් යන්ත්‍රය. එහෙනම් ක්‍රමයයි උපකරණයයි නිවැරදිව දැක්කේ මොකද්ද? පළවෙනි උත්තරය. එහෙනම් පිළිතුරු තමයි 1. 1. මෙතෙක් අහපු නැති හොඳම ප්‍රශ්නයක් ඕක. අපේ ඉස්තු විභාග ප්‍රශ්නයක්. තේරුණාද? ඊළඟ ප්‍රශ්නයට යමු. මිල ප්‍රකාශිත සමාගම් වල කොටස් සහ ණය කර මිලදී ගැනීම හා විකිණීම සම්බන්ධ අතරමැදියන් ලෙස කටයුතු කරන්නන් හඳුන්වන්නේ කුමන ආකාරයෙන්ද? මතකනේ කොටස් වෙළඳ පොලේ ලියාපදිංචිච්ච පොදු සමාගම් තමයි මිල ප්‍රකාශ සමාගම් කියන්නේ. ඒගොල්ලන්ගේ කොටස් සහ ණය කර මිලදී ගැනීම හා විකිණීම සම්බන්ධ අතරමැදියෝ. ඒ කියන්නේ මම මිල කළ සමාගම කොටස් අරගෙන තියෙනවා නම් මට ඒක විකුණා දෙන්නත්. ඔබ ඒ කොටස් මිලදී ගන්න එකඟ නම් ඔබට ඒ කොටස් මිලදී අරගෙන දෙන්නත්. අතරමැදි එක් වශයෙන් ක්‍රියා කරන්නේ කවුද? ප්‍රාථමික අලෙවිකරු නෙවෙයි. ප්‍රයිමරි ඩීලර්ස්ලා නෙවෙයි. කොටස් තරවකෝ හරිද? ෂෙයා බ්‍රෝකර්ස්ලා. එයාලා තමයි උත්තරේ. ප්‍රාරක්ෂකයින්ද නැහැ. ආන්තික සැපයුම් කරොන්ද නැහැ. වෙළඳපොළ අතර නැහැ. එහෙනම් පැහැදිලිවම කවුද? ෂෙයා බ්‍රෝකර්ස්ලානේ. කොටස් තරවකර සමාගම් වල තරවකරු තමයි කොටස් වෙළඳපොළක් පිපිදුණු වෙළඳපොළක් බවට පත් කරන්නේ. මොකද ඒගොල්ලන්ගේ දක්ෂ කාර්යක්ෂම ස්තරම් සේවාව මත තමයි කොටස් ගඳුණු දසදහස් ගාණක් වෙන්නේ. ලක්ෂ ගාණක් වෙන්නේ. හරිද? එහෙනම් තරවකරුවන්ගේ ස්තරම් සේවයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි කොටස් වෙළඳපොළක් අනිවාර්යයෙන්ම සංවර්ධනය වෙන්නේ. පැහැදිලිම උත්තරේ 2. ඊළඟ ප්‍රශ්නය දුරකථන පරිගණක විද්‍යුත් පරිපථ නැත්නම් චිප් හෝ කාන්දම් තීරුවක් සහිත ඉලෙක්ට්‍රොනික කාඩ් පතක් භාවිතා කර සිදු කරන කවර හෝ මුදල් චලනය කිරීමක් මාරු කිරීමක්. කවර හෝ මුදල් චලනයක ගිණුමට මාරු කිරීමක් වෙන්න පුළුවන්. නැත්නම් කෙනෙකුට ගෙවීම් කිරීමක් වෙන්න පුළුවන්. කවර හෝ චලනයක් හඳුන්වන නිවැරදි ක්‍රමය කුමක්ද? දුරකථනය පරිගණක සම්බන්ධ කරගන්නවා. විද්‍යුත් පරිපථය කාඩ් එකේ චිප් එක එක්ක කාඩ් එකේ කාන්දම් පටිය මැග්නටික් කොලම් එක සහිත ඉලෙක්ට්‍රොනික කාඩ් පතක් භාවිතා කර සිදු කරන කවර හෝ මුදල් චලනය කිරීමක්. මොකද්ද? විද්‍යුත් මුදල් පැවරීම නැත්නම් විද්‍යුත් මුදල් මාරු කිරීම. E-fund transfer. විද්‍යුත් බැංකු කටයුතු e-banking වැරදි. විද්‍යුත් මුදල් ගෙවීම payments ස්වයංක්‍රීය මුදල් පැවරුම් automated cash transfers වැරදි. අන්තර්ජාල මුදල් පැවරුම් internet cash transfers නිකන් කීපයක්ම හරි වගේනේ. දැන් මේවා අපිට උනත් එකපාරට මේකට ෆේස් කරන්න අමාරුයි. මොකද එන්නේ තැන්පත් වල මේකට පුළුවන් තරම් මනස තැන්පත් කරගන්න මේ වගේ එකද. තැන්පත් වෙලා හිතන්න මේ කියන්නේ මොකද්ද කියලා. දුරකථන පරිගණක චිප් විද්‍යුත් පරිපථ කාන්දම් තීරුවක් සහිත ඉලෙක්ට්‍රොනික කාඩ් පතක් භාවිතා කරලා. හරිද? ඒ කියන්නේ මේ එක්කෝ විද්‍යුත් පරිපථයක් නැත්නම් කාන්දම් තීරුවක් නිප්‍රාස කර තියෙන ඒ කාඩ් එක දුරකථන හෝ පරිගණක සම්බන්ධ කරගෙන තේරුණාද? කවර හෝ මුදල් චලනය කිරීමක් කරොත් ඒක හඳුන්වන ක්‍රමය. විද්‍යුත් මුදල් පැවරීම මාරු කිරීම. විද්‍යුත් බැංකු කටයුතු වැරදිනේ පැහැදිලිවම. ඒක e-banking නෙවෙයිනේ. විද්‍යුත් මුදල් ගෙවීම මේකත් හරි වගේ. මම ක්වෙස්චන් මාක් දාන්නේ හරි වගේ. හරිද? හරි විද්‍යුත් මුදල් ගෙවීමක් නේ. ස්වයංක්‍රීය මුදල් පැවරුම් වෙන්නේ නැහැ. ස්වයංක්‍රීය මුදල් පැවරීමක් වෙන්න ATM යන්ත්‍රයක් කරා වෙන්න ඕනේ. එහෙනම් ඒකත් ගන්න බෑ. අන්තර්ජාල මුදල් පැවරුම් ඒකත්
අපට ප්‍රශ්නාර්ථය ඇයි හේතුව? දැන් අපි ජාත්‍යන්තර ගෙවීමක් කරන්න පුළුවන් ක්‍රෙඩිට් කාඩ් එක යොදාගෙන. එතකොට ඒක අන්තර්ජාල මුදල් පෙරමුණක් වශයෙන් ගන්න පුළුවන්. නමුත් හොඳම අදහස කියවෙන්නේ උත්තර දෙක එකක් එක්ක මේ තුන්වෙනි එක. හරිද? එක්ක තුන්වෙනි එක. එහෙම නැත්නම් පළවෙනි එක. විද්‍යුත් මුදල් පැවරීම නැත්නම් විද්‍යුත් මුදල් ගෙවීම. මොකද වඩා හොඳ මේ දෙකෙන්? දැන් මේ කියන්නේ සිදු කරන කවර හෝ මුදල් චලනය කිරීම. කවර හෝ මුදල් චලනය කිරීම තේරෙනවද? එහෙනම් පැහැදිලිව අපේ විද්‍යුත් පරිපථය කාන්දම් තීරුවක් පදනම් කරගෙන ඉලෙක්ට්‍රොනික කාඩ් පතක් කියලා ඉංගියේ දෙනවනේ. මොකද මේ කියන්නේ ඩෙබිට් කාඩ් හෝ ක්‍රෙඩිට් කාඩ් එක. එහෙනම් මොකද්ද? මාරුවක් නෙවෙයි ගෙවීමක් නෙවෙයි. මුදල් පැවරීමක් නෙවෙයි නේද? තේරෙනවද? එහෙනම් අන්නේ තරක මත මේ කියන්නේ මේ නොකිය කියන්නේ ඩෙබිට් කාඩ් හෝ ක්‍රෙඩිට් කාඩ් මගේ. එහෙනම් පැහැදිලිවම උත්තරේ 3. විද්‍යුත් මුදල් ගෙවීම. දැක්කද? ඒක නැත්තම් එකපාරට ෂණිකව කරන්න ගියොත් ඔයගොල්ලෝ සමහරට පළවෙනි එකත් මාක් කරන ගොඩක් අය මාක් කරනවා අනිවාර්යයෙන්. සමහරට පස්වෙනි එකත් තෝරගන්න පුළුවන් නේ. එහෙම නැත්නම් හතරවෙනි එකත් තෝරගන්න පුළුවන්. පැහැදිලිවම කාඩ් මේ ඉලෙක්ට්‍රොනික කියන්නේ මොනවද ඩෙබිට් කාඩ් හෝ ක්‍රෙඩිට් කාඩ් කියන දේ මේ ඉංගිය අපට පේනවා. ඉතින් මේ ප්‍රශ්නෙට අපි සමීප වුණාම ප්‍රශ්නේ දිහා අපි විනිවිදව බැලුවම තමයි අපට ඒක දැනෙන්නේ. රයිට්. ඊළඟ ආදර්ශ ප්‍රශ්න බලමු. eBay AliExpress දරාස් දන්නව නේද? අපිට ඔයගොල්ලෝ දන්නවනේ ඇයි? ඕගොල්ලන්ට අවශ්‍ය සක්‍ර වට්ටම් ගෙන්න ගන්නනේ. කාන්තාව විශේෂයෙන්ම ඕගොල්ලන්ගේ මොනවද මෝස්තර කරන්න අවශ්‍ය, කොණ්ඩ මෝස්තර කරන්න අවශ්‍ය දේවල් වෙන්න පුළුවන්. මූණ ආලේප කරන දේවල් වෙන්න පුළුවන්. තේරුණාද? නොඑක් පොඩි පොඩි දේවල් ඒ වගේම පිරිමි දරුවෝ නම් පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික අයිටම් ඕගොල්ලන්ට අවශ්‍ය පෙන් ඩ්‍රයිව් එකක් වෙන්න පුළුවන්. නැත්නම් කම්පියුටර් පාර්ට් එකක් වෙන්න පුළුවන්. බොහොම පහසුවෙන් ගෙන්න ගන්න පුළුවන් net එකෙන් සර්ච් කරලානේ. කරනවනේ ඒව. එවැනි මේ නම් හුරුයිනේ. eBay හරි ජනප්‍රිය ලංකාවේ. AliExpress දරාස් එක තවත් ජනප්‍රියයි. වැනි අන්තර්ජාල සේවා සපයන ආයතන. මේවට කියන්නේ ඉන්ටර්නෙට් සර්විසස් ඉන්ස්ටිටියුට් කියලා කියන්නේ. ඉන්ටර්නෙට් සර්විසස් ඉන්ස්ටිටියුෂන්ස්. අන්තර්ජාල පහසුකම් සේවා සපයන ආයතනයක අපි ගිණුමක් ඕපන් කරනවා. විද්‍යුත් අපෑලෙන් අපි සම්බන්ධ වෙලා ඒගොල්ලෝ අපට දෙනවා ඇප්ලිකේෂන් එක ඊමේල් කරනවා අපි ඒක ෆිල් කරනවා අපි ඊට පස්සේ ඩෙබිට් කාඩ් එකක ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවනවා ගිණුමක් විවෘත කර ණයපත් හොරපත් මගින් මුදල් තැන්පත් කර භාණ්ඩ මිලදී ගන්නා ක්‍රමය. දැන් අපි ඩිරෙක්ට් භාණ්ඩ ගන්නෙ නැහැ. විදේශ සැපයුම් කරොත් අපි ඍජු සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙම අවදානමකුත් තියෙනවා. එයා එව්වේ නැත්තම්. නමුත් මේගොල්ලෝ අතරමැදියෝ මේගොල්ලෝගේ ජොබ් එක මේක. මෙයාලගේ මේන් බිස්නස් එක මේක. තේරුණාද? මේගොල්ලෝ බොරු කරන්නේ. මේගොල්ලෝ අපෙන් සල්ලි අරගෙන බහන්න ඉව්වේ නැත්තම් මේගොල්ලන්ට ලොකු බ්ලැක් මාක් එකක් ඇති වෙනවා. අපකීර්තියක් ඇති වෙනවා. එයාලගේ බිස්නස් එක ඉවරයි. ඒ නිසා මේ අපිට ඍජුව සැපයුම් කරුවෙක් කියලා පෙනී සිටින වෙන්න පුළුවන්. එයාලගේ බහන්න නැහැ. අපේ මුදල් අය කරගන්න බහන්නේ වන්නේ. එහෙම දේවල් වෙලා තියෙනවා. මෙයාට ඒක කරන්න බෑ. මොකද මෙයාලගේ ජොබ් එක මේකනේ. මෙයාලා වංච කරොත් මෙයාලා කෙරෙහි තියෙන විශ්වාසවන්ත භාවය බිඳවැටීමෙන් ව්‍යාපාර ලෝකේ ඔතු ගාවිලා යනවා. එහෙනම් අපි නිසා මෙයාලට මුලින්ම මෙයාලගේ ගිණුමේ සල්ලි තැන්පත් කරලා අපි මෙයාට කියන අපිට මෙන්න මේ බ්‍රෑන්ඩ් එක එවන්න. මෙන්න මේ රටේ නිෂ්පාදිත මේ බ්‍රෑන්ඩ් එක මෙච්චර එකක එවන්න. ඊට පස්සේ ඒගොල්ලෝ එවනවා අපිට. ඒක ගොඩක් කරලා කුරියර් සර්විස් එක අපිට ඉක්මනින්ම එවනවනේ. එතකොට ක්‍රමයේ නිවැරදිව හඳුන්වන්නේ මොනවද? පේපාස් සේවාව ලෙස, ඊපාස් සේවාව ලෙස, පෙන්පෑල් සේවාව ලෙස, පේපෑල් සේවාව ලෙස ඉහත සියල්ලම වෙන්න බෑනේ. වෙන්න බෑ. මොකද්ද? ඉහත සියල්ලම වෙන්න බෑ මුලින්ම අයින් කරන්න. පෙන්පෑල් ඒකත් අයින් කරන්න. මොකද්ද පෙන්පෑල් කියන්නේ? පෑනේ මිතුරන්. දැන් නෑනේ පෙන්පෑල්. තේරෙනවද? දැන් තින්නේ ඊපෑල්. දැන් ඒකේ විද්‍යුතාකාරයනේ. අපි ඕගොල්ලන්ගේ වයසේදී අපි පිට රටයට ලිපි ලිව්වා. ගුවන් තැපෑලෙන් යවනවා. ඒගොල්ලෝ උත්තර එවනවා. දැන් ඕගොල්ලෝ මොකද ටෙක්ස්ට් කරනවා. ටෙක්ස්ට් පෑල්ල දැන් ඉන්නනේ ඊපෑල්ල. ඒ දෙක සම්බන්ධ නැහැ. පේපෑල්ද ඊපාස්ද පේපාස්ද? මොකද මේකට කියන්නේ? පේපෑල්. පේපෑල්. ඒ කියන්නේ මේ ජාත්‍යන්තර වශයෙන් භාණ්ඩා සේවා ගෙන්න ගන්න මේ වගේ අතරමැදි ආයතනයක් එක්ක අපි සම්බන්ධ වෙලා අපේ ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් වලින් ගෙවලා භාණ්ඩ ගෙන්න ගන්න විශ්වාසයෙන් ගෙවනවා. අපි මිත්‍රයි මිත්‍රශීලීව කරන ගනුදෙනුවක්. ඒ අර්ථයෙන් වෙන්නේ නැති පෙන්පෑල් වගේ පේපෑල් කියලා මේක නම් කරන්නේ. පේපෑල් සේවාව. හතරවෙනි එක. ඊළඟ ප්‍රශ්නය මාස්ටර්කාඩ් ණයපතක මාස්ටර්කාඩ් ඉන්ටර්නැෂනල් කියන ආයතනයෙන් මුද්‍රණය කරලා ලෝකේ බැංකුවලට බෙදා හැරපු මාස්ටර්කාඩ් ණයපතක ශූද්‍ර පරිපතේ චිප් එක
ඉලෙක්ට්‍රෝනික දත්ත පිරික්සුම් යන්ත්‍රයට ඉලෙක්ට්‍රොනික ඩේටා සර්ච් මැෂින් එකට ලං කරාම සමීප කරමින් අත්සන් රහිතව ගෙවීම් පිය හැකි ක්‍රමය. දැන් අපි ළඟ තියෙන සාමාන්‍ය ක්‍රෙඩිට් කාඩ් එකකින් අපි බඩු අරගෙන ව්‍යාපාරයට දුන්නම ඒගොල්ලෝ ඉලෙක්ට්‍රොනික ඩේටා සර්ච් මැෂින් එකට ඒක ඇතුළත් කරලා වටිනාකම දාලා එන්ටර් කරාම එනවනේ පේයින් ස්ලිප් එකක්. ඒ ස්ලිප් එකක් අපි අස්සම් කරලා දෙන්න ඕනේ. අනිත් එක අපිට දෙනවා. එතනත් ප්‍රමාදයක් නේ. එක්කෝ මැෂින් එකේ සමහරට අර මොකද්ද ස්ලිප් එක ලබා දෙන කඩදාසි රෝල ඉවරයි. ඉතින් වෙන එකක් දාන අරක ගලවන්න ඒ තවත් පරක්කුව. ඒ ප්‍රශ්න නෑ මෙන්න මේ මාස්ටර් කාඩ් ණයපත් වලට ඒ මැෂින් එක ළඟට ලං කරාම මොකද වෙන්නේ? අර බාකෝඩ් එක ලං කරාම බාකෝඩ් රීඩර් මැෂින් එකට දැකලා තියෙනවනේ සුපර් මාකට් වල තියෙන්නේ. බාකෝඩ් රීඩර් මැෂින් එකට බාකෝඩ් එක ලං කරාම භාණ්ඩයක මිල සියල්ලම කවුන්ට් වෙනවනේ. ඒ වගේම මේ කාඩ් එක ලං කරගුවම මොකද වෙන්නේ? ගෙවිම් පී වෙන අස්සම් කරන්න මොකුත් නෑ. මොකක්ද ඒකට කියන්නේ? පේ පාස්, විද්‍යුත් ගෙවීම්, ස්වයංක්‍රීය ගෙවීම්, මංගත ගෙවීම්, PayPal නෙමෙයි මොකද පේ පාස් කියන්නේ ඒකට. පේ පාස් කියන්නේ ඒකට. පළවෙනි උත්තරේ. මතක දෙන විභාගයට බොහෝ වෙලාවට අහන්න පුළුවන් ප්‍රශ්න ඔය. අලුත්ම ප්‍රශ්න ඔය. පේ පාස් ක්‍රමය. ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. ශ්‍රී ලංකා මහ බැංකුව වාර්ෂික වාර්තාව අනුව මූල්‍යායතන වර්ගීකරණයේදී පහත සඳහන් දෑ අතුරින් විශේෂිත මූල්‍යායතනයක් ලෙස සැලකිය හැකියි. මහ බැංකුව මගින් මහ බැංකුව වාර්ෂික වාර්තාව වාර්ෂිකව ප්‍රසිද්ධ කරනවා. ඒකේ මූල්‍යායතන වර්ග කරා මොනවා කියලාද? බැංකු අංශය, තැන්පතු බාර ගන්න අනිකුත් මූල්‍යායතන, විශේෂිත මූල්‍යායතන, ගිවිසුම් ගත යුතු ආයතන. එකෙන් අහන්නේ තුන්වන ඛණ්ඩය විශේෂිත මූල්‍යායතනයක් වෙන්නේ. කියන්නේ විශේෂිත මූල්‍ය කාර්ය නිෂ්ඨ කරන ආයතනයක් වෙන්නේ. මොකද්ද? සමූපකාර ග්‍රාමීය බැංකු. නෑ. ඒක මොකද්ද? තැන්පතු බාර ගන්න අනිකුත් මූල්‍යායතනට මේක වැටෙන්නේ. හරිනේ? සේවක අර්ථසාධක අරමුදල. මොකද්ද? සේවක අර්ථසාධක අරමුදල කියන්නේ මේක මතකද මේක පුළුවන් වෙන දැන් ග්‍රාම බැංකුව කියන්නේ තැන්පතු බාර ගන්න අනිකුත් මූල්‍ය ආයතන. හරිනේ? බාර ගන්න අනිකුත් මූල්‍ය ආයතන. සේවක අර්ථසාධක අරමුදල. සේවකයෝ විශ්‍රාම ගියාම ආපසු ගෙවීමේ ගිවිසුම මත නිසා මොකක්ද ඒක? ගිවිසුම් ගත යුතු ආයතනය. මේක ගිවිසුම් ගත. බලපත්ලාභී මුදල් සමාගම්. බලපත්ලාභී මුදල් සමාගම්. මොකද්ද? ඒකත් මෙතනටයි තියෙන්නේ. තැන්පතු බාර ගන්න අනිකුත් මූල්‍ය ආයතන. තැන්පතු බාර ගන්න අනිකුත් මූල්‍ය ආයතන. සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල. ඒත් එහෙමනේ. එම්ප්ලොයිස් ට්‍රස්ට් ෆන්ඩ් එක පෞද්ගලික අංශයේ සේවකයෝ විශ්‍රාම ගියාම තේරුණාද? විශ්‍රාම ගියාම එකවර ගන්න පුළුවන් එකක්. එහෙනම් මොකද්ද ඒක? ගිවිසුම් ගත යුතු ආයතන. මේකත් ගිවිසුම් ගත යුතු ආයතනය. ගිවිසුම් ගත. ව්‍යවසායක ප්‍රාග්ධන සමාගම්. අන්න විශේෂිත එකක්. මොකද්ද? නවක ව්‍යවසායකයින්ට ව්‍යාපාර ලෝකයට ප්‍රවේශ වන කෝඩුකාර අලුත් ව්‍යාපාරිකයන්ගේ මූල්‍ය දුෂ්කරතා නැති කරන්න අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපීම සඳහාම ක්‍රියාත්මක කරන විශේෂිත ආයතනයක් ගැන ඒක තමයි උත්තරේ. මොකද්ද? පස්වෙනි එක. මේ වගේ ටක් ගාලා මේක සිග්නල් එක ටක් ගාලා ඉන්න මේකයි ති මෙන්න මෙතනටයි. මේකයි ති මේ ශීර්ෂයටයි. මතකනේ? ඒ හතර මතක තියාගන්න ඕනේ. ඊළඟට ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන සෑම මුදල් නෝට්ටුවක් මත ඇති කාණ්ඩ අංකයේ ඉලක්කම් හැරුණ විට ඇති ඉතිරි ඉලක්කම් ගණන සමාන වේ. එබැ ඉලක්කම් ගණන කීයද? අහන්න පුළුවන් මුදල් වලට අදාළ මුදල් බැංකුවට අදාළ තේරෙනවද? හැම නෝට්ටුවකම තියෙන කාණ්ඩ අංකයක් මේ තියෙන්නේ. උදාහරණයක් වශයෙන් මෙතන තියෙන 431කින් W කියලා මෙතන තියෙන මේ අංක ටිකක් මේ අතර තියෙන්නේ. මේක අතර තියෙන අංක. මේ අංක. මෙන්න මේ අංක හැම එකෙම සමානයි. ඒ කියන්නේ හැම එකේම 8 5 3 කියන එක නෙමෙයි මම කියන්නේ. ඉලක්කම් ගණන. ඉලක්කම් 2ද 3ද හැම එකේම 3යි. හැම එකේම 5 වගේ තේරෙනවද? බලන්න නිකන් නෝට්ටුවක් කරන් බලන්නකෝ. මේ කාණ්ඩාංක මේව වෙනස්. මෙතන තියෙන ඉලක්කම් ගන්න සමානයි. ඉලක්කම් කීයක් තියෙනවද? 6ක් තියෙනවා. ඕනම නෝට්ටුව බලන්න. 5000 නෝට්ටුවෙත් 6යි, 10 නෝට්ටුවෙත් 6යි, 20 නෝට්ටුවෙත් 6යි ඕන මේක 6යි. එහෙනම් උත්තරේ මොකද්ද? 6කි. 6කි. උත්තරේ 5. පස්වෙනි උත්තරේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නය.
පහත දැක්වෙන්නේ ලංකාවේ ක්‍රියාත්මක වන මූල්‍ය ආයතන කිහිපයකි. නාමල් වර්ධන අරමුදල, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, සිංහපුත්‍ර ෆිනෑන්ස් PLC, ආශා පිලිප් සිකියුරිටීස් පුද්ගලික සමාගම. ඉහත ආයතන වර්ග අනුපිළිවෙලට නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න. දැන් මේ කියන්නේ මේ මූල්‍ය ආයතන කුමන ස්වභාවයේ තියෙන්නේ? ඒකක භාර තියෙනවා, බලපත්ලාභී මුදල් සමාගම් තියෙනවා. අන්නේ වර්ගයට අහන්නේ. තේරෙනවද? දැන් නාමල් වර්ධන අරමුදල කියන්නේ මොකද්ද? ලංකාවේ තියෙන ජනප්‍රියතම ඒකක භාරයක්. ඒකක භාර 17ක් පමණ ක්‍රියාත්මක වෙනවා. ඒකේ ජනප්‍රියතම පැරණිම ඒකක භාරයක් තමයි මේක. එහෙනම් මේකයි තියෙන්නේ ඒකක භාර වලටයි. යුනිට් ට්‍රස්ට්. ඒකක භාර. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ඔබ දන්නවා නම කියනකොටම ඩෙවලොප්මන්ට් බැංක් එකට නම් බලපත්ලාභී විශේෂිත බැංකුවක් ඒකනේ. විශේෂිත බැංකුවක්. විශේෂිත බැංකුවක්. සිංහපුත්‍ර ෆිනෑන්ස් PLC කියන්නේ අනිවාර්යයෙන්ම ෆිනෑන්ස් කියනකොට මොකක්ද දෙන්නේ? මොකද්ද? මේක පොදු සමාගමක්, මූල්‍ය සමාගමක්. මූල්‍ය සමාගමක්. මූල්‍ය සමාගම. ආශා පිලිප් සිකියුරිටීස් පුද්ගලික සමාගම කියද්දි මොකක්ද ඒක? ලංකාවේ කොටස් වෙළඳපොළ තුල ක්‍රියාත්මක වන පැරණිම කීර්තිමත් මොකද්ද? කොටස් තරවුකාර සමාගම. එහෙනම් මේක තරවුකාර සමාගමක්. තරවුකාර. එහෙනම් පිළිවෙලට ගැලපුවොත් මොකද උත්තරේ? A ඒකක භාර. එහෙනම් මේක හරි. B මොකද්ද? බලපත්ලාභී විශේෂිත බැංකුව. නමුත් මෙතන ඒක නැහැ නේ. ඒ නිසා මේක ගන්න බෑ. එහෙනම් කොටස්තර උකාර නෙවෙයි. මේ එකක භාර ගන්න පුළුවන්. ඒකක භාර අන්න බලපත්ලාභී විශේෂිත බැංකුව තියෙනවා. මෙතනක් තියෙනවා. අන්න එහෙනම් මේ දෙකෙන් එකක්. මෙන්න මම මේ මාර්ක් දෙකක් දාන්නේ. මෙන්න මේ දෙකෙන් එකක් තමයි උත්තර වෙන්න ඕන අනිවාර්යයෙන්. හරිනේ. 3 බලපත්ලාභී මුදල් සමාගම්. නෑනේ කොටස්තර උකාර. එහෙනම් ඒක ගන්න බෑ. අන්න මේකේ තියෙනවා බලපත්ලාභී මුදල් සමාගම්. එහෙනම් මෙන්න මේක වෙන්න ඕන උත්තරේ. ඊට පස්සේ ආශා පිලිප්ස් කියන්නේ මොකද්ද? කොටස් තරවුකාර සමාගමක්. ඔව් මේකේ තියෙනවා. එහෙනම් පැහැදිලි මොකද්ද පිළිතුර? පස්වෙනි පිළිතුර. දැක්කද මේකත් මෙතෙක් ආපු නැති රටාවක්, ආපු නැති ප්‍රශ්නයක්. අලුත් ප්‍රශ්න අනිවාර්යයෙන් ඔබට මේක ලොකු ශක්තියක් වෙයි විභාගෙදී. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. වාණිජ බැංකුව මගින් සිදු කරන සමූපකාර ග්‍රාමීය බැංකුව මගින් සිදු කිරීමට අවසර නැති සහ වාණිජ බැංකුව මගින් සිදු නොකරන සමූපකාර ග්‍රාමීය බැංකුව මගින් සිදු කරන කාර්ය පිළිවිලින් දැක්වෙන්නේ. ආයි බලන්න. වාණිජ බැංකුව මගින් සිදු කරන කියන්නේ වාණිජ බැංකුව වලින් කරන සේවයක්. හැබැයි ග්‍රාමීය බැංකුව මගින් සිදු කරන අවසර නැති. වාණිජ බැංකුව මගින් සිදු නොකරනවා. හැබැයි සමූපකාර ග්‍රාමීය බැංකුව මගින් සිදු කරන කාර්යයක් වන්නේ. ඉල්ලුම් හා ඉතුරුම් තැන්පතු බාර ගැනීම. මොකද කියන්නේ? වාණිජ බැංකුව මගින් කරනවා. සමූපකාර ග්‍රාමීය බැංකුව මගින් කරන්න අවසරයක් නැහැ. ඔව්නේ. වාණිජ බැංකුව මගින් කරනවා. සමූපකාර ග්‍රාමීය බැංකුව මගින් ඉල්ලුම් තැන්පතු පොත්ත ගන්න බෑ. ඉතුරුම් තැන්පතු පුළුවන්. ඒ වගේම අවසර නැති වාණිජ බැංකුව මගින් සිදු නොකරන සමූපකාර ග්‍රාමීය බැංකුව මගින් සිදු කරන සමාජිකයන් නැහැ සැපීම. මොකද කියන්නේ? වාණිජ බැංකුව සිදු කරන්නේ නැහැ නේ. ඉල්ලුම් තැන්පතු බාර ගැනීම. එතකොට හරිනේ වාණිජ බැංකුව මගින් සිදු කරන කිව්වොත් වැරදි. මේක සිදු කරන්නේ නැහැ නේ. ඉල්ලුම් තැන්පතු බාර ගැනීම වාණිජ බැංකුව මගින් කරනවා. ග්‍රාමීය බැංකුව මගින් කරන්නේ නැහැ. සමාජිකයන් නැහැ සැපීම. අන්න වාණිජ බැංකුව මගින් කරන්නේ නැහැ. කරන්නේ නැහැ. හැබැයි සමූපකාර ග්‍රාමීය බැංකුව මගින් කරනවා. උත්තරේ මේක නේද? ඉල්ලුම් තැන්පතු වාණිජ බැංකුව මගින් කරන කාර්යයක්. බාර ගැනීම. සමූපකාර ග්‍රාමීය බැංකුවට අන්න අවසර නැහැ නේ. හරි. මේක තමයි උත්තරේ. අවසර නැහැ. ඊළඟට වාණිජ බැංකුව මගින් සිදු කරන්නේ නැහැ. සමාජිකයන්ට ණය සපයන ක්‍රමයක් නැහැ නේ. නමුත් සමූපකාර ග්‍රාමීය බැංකුව දෙන්නේ සමාජිකයන්ට. එහෙනම් පැහැදිලිම උත්තරේ මොකද්ද? මේක. ස්ථාවර තැන්පතු බාර ගැනීම. හා විදේශ විවහාර මුදල් ගිණුම් ගැලපෙන්නේ නැහැ. ඉල්ලුම් තැන්පතු බාර ගැනීම අවකාශ කරන්නේ නැහැ. උත්තරේ මොකද්ද? තුන්වෙනි එක පැහැදිලි. ඒක ටික අර ප්‍රශ්නේ කියවද්දි පොඩි පැටලිල්ලක් එනවා. ඒක හරියට තේරුම් ගත්තම පස්සේ විසඳෙනවා. වාණිජ බැංකුව මගින් ව්‍යාපාරිකයින්ට ඉටු නොකරනු ලබන සේවාවක් වනුයේ. වාණිජ බැංකුව මගින් ව්‍යාපාරිකයින්ට ඉටු නොකරන සේවයක්. බැංකු අයිරා පහසුකම් සීමා සහිතව ලබා දීම. සීමා සහිතව ලබා දීම. බලමුකෝ. අයිරා පහසුකම් සීමා රහිතව ලබා දීම. මිලාදිකවත්කම් සඳහා කල්බදු පහසුකම් සැපීම. කොටස් ප්‍රාරක්ෂණ පහසුකම් ලබා දීම.
ආනයනකරුවන් වෙනුවෙන් අපනයනකරුවන්ට බැංකුව අපකර නිකුත් කිරීම. වාණිජ්‍ය බැංකු මගින් ව්‍යාපාරිකයන් ලබා නොදෙන සේවයක් නෙමෙයි අහන්නේ. බැංකු අයිරා පහසුකම් සීමා සහිතව ලබා දෙනවද? ඔව්. ඉල්ලන පාට අයිරා දෙන්නේ නැහනේ. එහෙම දෙන්නේ නැහැ. අපිට දරන්න පුළුවන් ප්‍රමාණයනේ ඉල්ලන සීමාවක් දක්වා දෙන්නේ නැහැ. මං කියනවා මට කෝටි 500ක අයිරා එහෙම දෙන්නේ නැහැ. අනික එක අයිරාවක් අරගෙන අද පියවල හෙට එහෙම දිගට හරන් දෙන්නෙත් නැහැ. අයිරා සමහර කාල බැංකුවල නවත්තනෝනේ. එහෙනම් සීමා සහිතව ලබා දීම කියන එක කෙරෙන කාර්යයක්. ඒක හරි උත්තරයක්. අයිරා පහසුකම් සීමා රහිතව දෙනවද? හරි මේක හරි. බැංකුව අයිරා පහසුකම් සීමා සහිතව තමයි දෙන්නේ. සීමා සහිතව දෙන්නේ. පැහැදිලිනේ? සීමා රහිතව දෙන්නේ නැහැ. සීමා රහිතව දෙන්නේ නැහැ. එහෙනම් මේක වැරදි. එහෙනම් නොකරන සේවය තමයි මම හිතන්නේ මේක. මිල අධිකවත්කම් සඳහා කල්බදු පහසුකම් සැපීම. ඔව් මිල අධිකවත්කම් ලබාගෙන කල්බදු සපයන එක සාමාන්‍ය ඒකත් හරි. ඒක කරන කාර්යයක්. කොටස් ප්‍රාරක්ෂණ පහසුකම් ලබා දී. ඇතැම් අවස්ථාවල වාණිජ්‍ය බැංකුව විසිනුත් කොටස් ප්‍රාරක්ෂණ පහසුකම් වලට අත දානවා. තෝරාගත් අවස්ථාවල හැම අවස්ථාවෙම නෙවෙයි. ඒකත් ඒ නිසා ගන්න පුළුවන්. ඊළඟට ආනයනකරුවන් වෙනුවෙන් අපනයනකරුවන්ට බැංකුව අපකර නිකුත් කරනවා. මම ඉම්පෝර්ටර් කෙනෙක් නම් මට එවන භාණ්ඩ වලට මුදල් ගෙවන බවට සහතිකයක් දෙනවා. ඒක අනිවාර්යයෙන්ම කරන එකක්. ඒකත් හරි. එහෙනම් පැහැදිලිව පිළිතුර මොකද්ද? අයිරා පහසුකම් මේ සීමා රහිතව එහෙම දෙන්නේ නැහැ බැංකුව. උත්තරේ 2. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. සුදුසු වචන යොදා හිස්තැන් සම්පූර්ණ කරන්න කියන එක. සුදුසු වචන. සප්ලයි ටයිම්. මේ 2005 දී අහපු විභාග ප්‍රශ්නය වාණිජ්‍ය බැංකුවල විදේශ ව්‍යවහාර මුදල් බැංකුව ඒකකයන්හි ඒ කියන්නේ FCBU නැත්නම් FCBUs foreign currency bank units කියන එක. foreign currency banking units. වාණිජ්‍ය බැංකුවල විදේශ ව්‍යවහාර මුදල් බැංකුව ඒකකයන්හි ගිණුම් පවත්වාගෙන යා හැක්කේ. මේ කියන්නේ දරුවනේ වාණිජ්‍ය බැංකුවක වෙනම අංශයක්. අපි මේකටම කියනවා අක්වරල බැංකුව එක කියන්නේ. අක්වරල විදේශ ව්‍යවහාර මුදල් බැංකුව ඒකක කිව්වත් එකයි. අක්වරල බැංකුව එක කියන්නේ මේකමයි. අක්වරල බැංකුව ඒකක. නැත්නම් අක්වරල බැංකුවක් කියන්නේ මේක. බැංකුවකට බැංකුවක් නෙවෙයි. වාණිජ්‍ය බැංකුවලම වෙනම ඩිවිෂන් එකක් අංශයක්. විදේශ ව්‍යවහාර මුදල් වලින් තමයි ගිණුම් පවත්වාගෙන ණය දෙන්නේ. විදේශ ව්‍යවහාර මුදල් වලින් අනුමත පාර්ශ්වයන් සමග ගනුදෙනු කරන වාණිජ්‍ය බැංකුවල ජාත්‍යන්තර අංශය තමයි FCBU කියන්නේ. ඒකේ ගිණුම් පවත්වාගෙන හැකි කාටද? අනේවාසිකයන්ටයි. කාටද? ලාංකික අපිට බෑ. ස්වදේශිකයන් අපිට බෑ. අනේවාසිකයන්ටයි පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ ඉන්නම විදේශිකයෝ. ඒගොල්ලෝ අනේවාසිකයෝනේ. රැකියා කරනවා. తాවකාලික පදිංචි කරු ඒගොල්ලන්ට පුළුවන්. තේරුණාද? අනේවාසිකයින්ට. උත්තරේ අනේවාසිකයින්ට. අනේවාසිකයින්ට. මේ 2014 නව ප්‍රශ්න පත්‍රයේ 34 වන අභ්‍යාසයේ ආයන වශයෙන් ආපු එක. සිය ගනුදෙනුකරුවන්ගේ වටිනා භාණ්ඩ හා වැදගත් ලියවිලි ආරක්ෂා කිරීම සඳහා වාණිජ්‍ය බැංකුවක් විසින් පවත්වාගෙන ලබන සේවාව මොකද්ද? අපි කීපසරක් මේ කතා වුණා සුරක්ෂිතාගාර පහසුකම්. නැත්නම් safe custody services නේ සුරක්ෂිතාගාර පහසුකම්. සුරක්ෂිතාගාර පහසුකම්. මතකයිනේ ස්වර්ණාභරණ එහෙම තියන්නේ. ගොඩක් කාන්තාව මේ සොර සතුරන්ගෙන් තියෙන අවදානම නිසා ස්වර්ණාභරණ බැංකුවේ දානවා මේ safe custody service එකේ. අපි උත්සවයකට යන්න උනම් පස්සේ බැංකුවට ගිහිල්ලා අරගෙන දාගෙන යනවා. උත්සවයෙන් ආපහු වෙන්නේ බැංකුවට දාලා එනවා. ගෙදර මුකුත් නෑ. තේරුණාද? ඊළඟට 2018 34 වන අභ්‍යාසයේ ආවසෙන් ආපු එක බලපත්ලාභී වාණිජ්‍ය බැංකු වලට මුදල් හිස්තැනක් හැකි අතර මුදල් හිස්තැනක් කළ නොහැකි. මොකද බලපත්ලාභී වාණිජ්‍ය බැංකු වලට මුදල් මවන්න පුළුවන් නේ. කොහොමද? ජංගම ගිණුම් පදනම් කරන්නේ හරි හැකි අතර කියන්නේ. හැකි අතර මුදල් කතාවනේ මේ කියන්නේ. ඒකත් එක තේරෙනවද? බැංකු වලට මුදල් මේ මුදල් ගැනයි කියන්නේ. මොනවද? මුදල් මවන්න පුළුවන් නේ. මුදල් මැවිය හැකි අතර. මුදල් මැවිය හැකි අතර. මැවිය හැකි අතර මුදල් හිස්තැනක් කරන්න නම් බෑ. මොනවද? මහ බැංකුවේ රාජකාරී කරන්න බෑනේ. එහෙනම් මොකද? මුදල්
නිකුත් කළ නොහැක. නිකුත් කරන්න බෑ. නිකුත් කරන්නේ මහා බැංකුව පමණයි. නිකුත් කළ නොහැක. චූටි ප්‍රශ්නයක් 2018 දහල් තියෙනවා. මේ 2020 මේ අවුරුද්දේ අහපු ප්‍රශ්නය 34 අයන්නින් අහපු විද්‍යුත් බැංකු ක්‍රමයේ මගින් ගනුදෙනුකරුවන් හට තම හිස්තැන් වලට ප්‍රවේශ වීම හා මූල්‍ය සිදු කිරීමට ඉඩ සලසයි. තේරෙන්නේ මට තේරුන්නේ එහෙම තමයි. මට තේරෙන්නේ සමහර වෙලාවෙ අපි බලමු try කරමු. විද්‍යුත් බැංකු ක්‍රමයේ මගින් ඉලෙක්ට්‍රොනික බැංකු මගින් ගනුදෙනුකරුවන් හට තම හිස්තැන් වලට ප්‍රවේශ වීම හා මොනවද? විද්‍යුත් බැංකු ක්‍රමයේ මගින් තම ගනුදෙනුකරුවන් හට තම මොනවද? ගිණුම් වලට. තම ගිණුම් වලට ප්‍රවේශ වීම හා මූල්‍ය ගනුදෙනු සිදු කිරීමට ඉඩ සලසයි. මූල්‍ය ගනුදෙනු. ඒ කියන්නේ අපිට නිවසේ ඉඳගෙනනේ. නිවසේ ඉඳගෙනම කාර්යාලයේ ඉඳගෙන කැමති අපිට පහසු ස්ථානයක ඉඳගෙනම අපිට පුළුවන් විද්‍යුත් බැංකු ක්‍රමයට, ඒ කියන්නේ විද්‍යුත් බැංකු පහසුකම්. මොකද්ද? ටෙලි බැංකු. නැත්නම් මංගත බැංකු. පරිගණකයකින් ෆෝන් එකකින් බැංකින් වෙබ් එකට ගිහිල්ලා අපි අපේ ගිණුමට ප්‍රවේශ වෙලා අපේ ගිණුමේ සල්ලි හර කරලා වෙනත් ගෙවීමක් කරන්න පාවිච්චි කරන ගනුදෙනු කරන්න පුළුවන්. අමාරු නෑ ඒක. ඊළඟ ප්‍රශ්නය. ආදර්ශ ප්‍රශ්න කීපයක්. මියගිය අයගේ අන්තිම කැමැත්ත අනුව ලාස්ට් විල් එකක් ලියනවනේ. ඔවුන්ගේ දේපළවල උරුමකරුවන් වෙනුවෙන් බැංකු විසින් එම දේපළ කළමනාකරණය කර දීමේ සේවාව. දැන් මම මිය ගියාම නෑ මමනේ ඔබ. මොකද මම මේ දැන් නේ. අපි හිතමු ඔබ මිය ගියොත් ඔබ සතු දේපළ ඔබ ලියනවනේ අන්තිම කැමති පත්‍රයක් මගින් නොතාරිස්වරයක් ලවා. ඒක ලියාපදිංචි කරන උසාවියේ. ඒතර ඒ ඔබේ දේපළ ඔබ කැමති අයට වෙන් කරනවා. වෙන් කරලා ඔබ දන්නවා ඒගොල්ලන්ට ඒ දේපළ කළමනාකරණය කරන දැනුම නැහැ. ඒක වෙලාවක් නැහැ. උනන්දු නැහැ. ඒක විනාශ වෙනවා. ඒ නිසා මේ දේපළ වල උරුමකරුවන් වෙනුවෙන් ඕගොල්ලෝ බැංකුවක් නම් කරනවා. බැංකුවක් එක්ක සාකච්ඡා කරලා බැංකුව නම් කළා එයාට පවරන කළමනාකරණය කරන්න. අන්න ඒ බලය අනුව බැංකුව ඒ උරුමකරුවන් වෙනුවෙන් එක කළමනාකරණය කර දෙනවා. බැංකුව කමිෂන් එකක් අය කරනවා. මොකද්ද? පොල් මක්කාර සේවා. මතකයිනේ? පොල් මක්කාර සේවා. පොල් මක්කාර සේවා. මේ බින්දු දෙක ගන්න තියෙන සිංහලේ. අල්කයන් දාන්නේ පොල් මක්කාර සේවා. පොල් මක්කාර සේවා. පොල් මක්කාර සේවා කියන්නේ ඒකට. එක්සිකියුටිව් සර්විසස් කියන්නේ ඒකට. ඊළඟට දෙක යන ගනුදෙනුකරුවෙකු වෙනුවෙන් තුන්වන පාර්ශ්වයක් විසින් සපයන භාණ්ඩ සඳහා අප වෙමින් බැංකුවක් නිකුත් කරන සහතිකය. තුන්වන පද මම බැංකුවක ගනුදෙනුකරුවෙක්. මට භාණ්ඩ සපයන සැපුම් තුන්වෙනි පක්ෂයක්. ඒ භාණ්ඩ වලට අප වෙමින්. ඒ කියන්නේ මොකද්ද? මම සල්ලි ගෙවුවේ නැත්තම් තුන්වන පාර්ශ්වයට ගෙවන්න බැදෙනවා. මොකද්ද? බැංකු අප කරන්නේ. සහතිකය තමයි බැංකු අප කරන්නේ. බැංකු අප කරන්නේ. ආයන ගනුදෙනුකරුවෙකුගේ මූල්‍ය තත්ත්වය හා විශ්වාසවන්ත භාවය තහවුරු කරමින් වාණිජ බැංකුවක් විසින් තුන්වන පාර්ශ්වයකට මොකද නිකුත් කරන්නේ? ගනුදෙනුකරුවෙකුගේ මූල්‍ය තත්ත්වය. ඒ කියන්නේ ශක්තිමත් මූල්‍ය තත්ත්වයක් තියෙනවා කියන එයාගේ ගිණුමේ සල්ලි හෙලි කරන්නේ නැහැ. ඉතා ඉහළ මූල්‍ය තත්ත්වයක් තියෙන බව තමයි කියන්නේ. සහ විශ්වාසවන්ත භාවය තහවුරු කරමින් වාණිජ බැංකුවක් විසින් තුන්වන පාර්ශ්වයකට මොකද නිකුත් කරන්නේ? මොකද ඒකට කියන්නේ? තත්ත්ව වාර්තා නැත්නම් තත්ත්ව සහතික. තත්ත්ව සහතිකනේ. තත්ත්ව වාර්තා වඩා හරි තත්ත්ව වාර්තා. තත්ත්ව වාර්තා. වත් තමයි ඒකට කියන්නේ. ස්ටේට් ඔෆ් රිපෝර්ට්ස්. තත්ත්ව වාර්තා. ස්ටේට් ඔෆ් රිපෝර්ට්. තත්ත්ව වාර්තා. ඊළඟ ප්‍රශ්නයට අපි යමු. වාණිජ බැංකුවක ජංගම ගිණුම් හිමියන්ට 1 2 මෙන්ම ද ලබාගත හැකි නමුත් ඉතිරි කිරීමේ ගිණුම් හිමියන්ට හා ණය පමණක් ලබාගත හැකිය. මොකද මේකේ ණයක් නෙමෙයි කියන්නේ. දැන් මෙතනින් මුල් හරියදී හොල්මන් ඕගොල්ලෝ මමත් හොල්මන් එහෙමනේ. නමුත් යම් තමන් කොන මේ වගේ ප්‍රශ්නයක එක්ක මුලදී එක්ක මැදදී එක්ක අගදී අපිට ක්ලික් වෙනවා මොකද ප්‍රශ්නේ කියලා. අගට එනකොට කියන ණය පමණක්. එහෙනම් මොකද්ද? ජංගම ගිණුම් හිමියන්ට මොන ණයද ගන්න පුළුවන්? සාමාන්‍ය ණය ගන්න පුළුවන්. නේ? සාමාන්‍ය ණය.
ණය සාමාන්‍යයක් ගන්න පුළුවන්. ඒ වගේම අයිරා ණයත් ගන්න පුළුවන්. අර විශේෂයි නේ උලට ඒක අයිරා ණය. ගිණුමේ ශේෂය ඉක්මවා ණය ගන්න පුළුවන්. අයිරා ණය. තව මොකක්ද ගන්න පුළුවන්? තව මොකක්ද? සාමාන්‍ය ණය අයිරා ණය විකුණුම් ණය. ඇයි? ඒගොල්ලන්ටත් ණයපත් ගන්න පුළුවන්. ක්‍රෙඩිට් කාඩ් ගන්න පුළුවන්. ක්‍රෙඩිට් කාඩ් එකෙන් දෙන්නේ මොකද්ද? ණය. අපි ඒකට කියන්නේ මොකද්ද? විකුණුම් ණය. විකුණුම් ණය. විකුණුම සේල්ස් ලෝන් එක. විකුණුම් ණය. ඔන්න ණයපත් කියලා පිළිආගම වරහන් ඇතුලේ මතක් වෙන්න. අතර ඉතිරි කිරීමේ ගිණුම් හිමියන්ට ගන්න පුළුවන් මොනවද? අයිරා ණය ගන්න බෑ. එහෙනම් ඒගොල්ලෝ ගන්න පුළුවන් සාමාන්‍ය ණයයි මොකද්ද? විකුණුම් ණය පමණයි. එහෙනම් ඒගොල්ලන්ට සාමාන්‍ය ණය හා විකුණුම් ණය පමණක් ලබාගත හැකියි. පැහැදිලි නේද? හතරවෙනි ප්‍රශ්නේ. වාණිජ බැංකුව විසින් නිකුත් කරන හරපත් ගිණුමෙන් මුදල් මොනෝ මාධ්‍යයක් මෙන්මද? හරපත ඩෙබිට් කාඩ් එක කියන එක ගිණුමෙන් මුදල් මොකද්ද? ලබා ගන්න ආපසු ගන්න මාධ්‍යයක් වෙනවනේ. හරිනේ. ඩෙබිට් කාඩ් එක නැත්නම් අපිට ඩෙබිට් කාඩ් එකට ටෙලිවිෂන් දෙන්න සල්ලි ගන්න බෑ නේද? මුදල් ලබා ගන්න පාවිච්චි කරන උපකරණ කී උපකරණයක් නේ? කී ඉන්ස්ට්‍රුමන්ට් එකක්. කී එකක්. මෙන්ම මොකද්ද? ගෙවීම් උපකරණ නැත්නම් මොකද්ද? ගෙවීම් පියවනනේ. ගෙවීම් පියවන්න පුළුවන් නේ. ඩෙබිට් කාඩ් එකෙන් ගෙවලා පියවන්න පුළුවන්. එහෙනම් මොකද්ද? ගිණුමෙන් මුදල් ලබා ගැනීම කියලා දාමුනේ. ගිණුමෙන් මුදල් ලබා ගැනීමේ මාධ්‍යයක් මෙන්ම ගෙවීම් පියවන උපකරණය. ගෙවීම් පියවීමේ උපකරණයක් උත් වෙනවා. ක්‍රියා කරනවා. ඩබල් ඇක්ටිව්. පැහැදිලිනේ? ඔය මෙතෙක් අහපුරුදු මේ ඔක්කොම මේ සීලුම් ප්‍රශ්න අලුත් ප්‍රශ්න. අපේක්ෂිත විභාග ප්‍රශ්න. පස්වෙනි ප්‍රශ්නේ. හිස්තනක් විනිමය අනුපාතය යටතේ සිදුවන විදේශ විනිමය ගනුදෙනු තුලින් හිස්තනක් වෙළඳපොළ නිර්මාණය වන අතර පැහැදිලි නෑ. යමු තව ටිකක්. හිස්තනක් සඳහන් අනුපාතයක් යටතේ විදේශ විනිමය ගනුදෙනු සිදුවන විට හිස්තනක් නිර්මාණය වේ. මේකෙන් සමස්තයම අපිට ගන්න බෑ. මේකෙන් කියනවා හිස්තනක් විනිමය අනුපාතය යටතේ සිදුවන විදේශ විනිමය ගනුදෙනු තුලින් මොන වෙළඳපොළක්ද? මේකේ උත්තර දෙකම මාරු වෙන්න පුළුවන්. මොකද මේක දැන් මේක අහන්නේ ඉදිරි විනිමය වෙළඳපොළයි විදේශ විනිමය වෙළඳපොළයි. විදේශ විනිමය වෙළඳපොළ කියන්නේ පවතින මහ බැංකුව ප්‍රකාශිත පවතින විනිමය අනුපාතය යටතේ විදේශ විනිමය මිලදී ගැනීමක් හරි විකිණීමක් හරි වාණිජ බැංකුවක් එක වෙනවා නම් ඒක මොකද්ද? විදේශ විනිමය වෙළඳපොළක්. දැන් මම අද පවතින්නේ අපේ තමු ඩොලර් එක රුපියල් 225යි කියලා. එහෙනම් මම ළඟ ඩොලර් එකක් තියෙනවා. මම ඩොලර් එක වාණිජ බැංකුවකට දීලා රුපියල් 225ක් ගන්නවා. හරිද? ඒ ගත්තේ මොකද්ද? පවතින අනුපාතය යටතේ. එහෙනම් මම විදේශ විනිමය වික්කා බැංකුව විදේශ විනිමය මිලදී ගත්තා. එහෙනම් ඒක විදේශ විනිමය වෙළඳපොළ පවතින අනුපාතය නිසා. නමුත් ඔබ බැංකුවත් එක්ක මීට මාස කිහිපයකට පෙර ඉදිරි විනිමය ගිවිසුමක් ගැහුවා. මොකද්ද? විනිමය අනුපාතය ඉහළ ගියත් මේ ගිවිසුමේ සඳහන් අනුපාතය වෙන අපි හිතමු 185 කියලා. ඩොලර් එක සමාන 185 යටතේ විදේශ විනිමය ගනුදෙනු කරන බවට. එහෙනම් ඔබ ළඟ ඩොලර් එකක් තියෙනවා. ඒ අනුව ඔබ මොකද කරන්නේ? ඩොලර් එක දීලා බැංකුවෙන් ගන්න රුපියල් 185. ඒක මොකද්ද? ඉදිරි විනිමය වෙළඳපොළ. ඒ වගේ ඉදිරි විනිමය අනුපාතයක් යටතේ විදේශ විනිමය ගනුදෙනු වෙනවා නම් ඒකට කියනවා ඉදිරි විනිමය වෙළඳපොළ. පවතින විනිමය අනුපාතය යටතේ විදේශ විනිමය ගනුදෙනු වෙනවා නම් අපි ඒකට කියනවා මොකද්ද? විදේශ විනිමය වෙළඳපොළ. මතකයිනේ? පවත්නා අනුපාතයක් යටතේ තියෙන සාමාන්‍ය එක. මොකද්ද? විදේශ විනිමය වෙළඳපොළ. අර අපි කිව්වේ ආනයනකරු අපනයනකරු වාණිජ බැංකුව සමග විනිමය අනුපාත උච්චාවචනය වීමෙන් වෙන පාඩු අවම කරගන්න කල්ැතුව ඉදිරි විනිමය ගිවිසුම් ඇති කරගන්නවා කියලා අපි ඉගෙන ගත්ත මතකද? විදේශ වෙළඳාමට සහාය වීම යටතේ බැංකු පාඩමේදී. එතකොට එමනම් දැන් ආනයනකරුවෙකුට විනිමය අනුපාතය ඉහළ යාම තමයි වාසිය. දැන් අද ආනයනකරුවෙක් අද ඩොලර් එක සමානයි රුපියල් 225 නම්
අද ආනයනය කරලා අදම ගෙවන්න පුළුවන් නම් රුපියල් 225 නේ යන්නේ. නමුත් අදම ගෙවෙන්නේ නැහනේ. ගෙවන්නේ තව මාසෙකින් දෙකකින්. එතකොට ඩොලර් එක සමාන 275 වෙලා. එහෙමනම් එදාට ඩොලර් එකක් අරගෙන ගෙවන්න රුපියල් 275ක් කැප කරන්න ඕන. අන්න පාඩුව. ඒ නිසා යානකරුවා ගිවිසුමක් ඇති කරගන්නවා. අපි තුමු 255 ගානේ. 255 ගානේ බැංකු දාන ඒ කාලය අනුව දාන ඇවරේජ් ගාන. අඩුත් නැති වැඩිත් නැති මැද ගාන. 255 ගානේ විදේශ විනිමය ගනුදෙනු කරන බවට. ඒ අනුව එහෙනම් මාස දෙකකින් නම් ගෙවීම පේවන්නේ එදාට ඩොලර් එක 275ට නැගලා වුණත් 255 ගන්න පුළුවන් අයට ඩොලර් එක මිලදී ගන්න. එහෙනම් එතරම් ඇතිනේ මොකද්ද? එයා විදේශ විනිමය මිලදී ගත්තා බැංකුව වික්කා මොන අනුපාතයටද? පවතින අනුපාතය නෙවෙයි ඉදිරි විනිමය ගිවිසුම අනුපාතයට. ඒක තමයි ඉදිරි විනිමය වෙළඳපොළ කියන්නේ. ඉතින් ඕක මේ දෙක මේක මාරු වෙන්න පුළුවන්. මේක ඕන තරකට දාන්න පුළුවන් නේ. තැනක් නැහැ නේ. එහෙනම් මෙතන බෝරු පවතින කියලා දාමු. පවතින. කරන්ට් විනිමය අනුපාතය යටතේ සිදුවන විදේශ විනිමය ගනුදෙනු තුලින් මොකක්ද ඇති වෙන්නේ? විදේශ විනිමය වෙළඳපොළ. විදේශ විනිමය වෙළඳපොළ. විදේශ විනිමය වෙළඳපොළ. ඒක වෙළඳපොළක් ලියන්න ඕනෙත් නෑ නේ. ඒ මෙතන තියෙනවනේ. ඔව්. මෙහෙම ලිව්වත් මෙහෙම ලිව්ව කියලා ප්‍රශ්නයක් නෑ. විභාගෙට ලකුණු කපන්නේ නෑ. මම මේ තියෙන නිසා මේක කපලා දැම්මේ. තේරුණාද? විදේශ විනිමය. විදේශ විනිමය වෙළඳපොළ. හරිනේ. ඒතර මෙතන ඔබ වැරදිලා ලියනවා විදේශ විනිමය වෙළ කිසි ප්‍රශ්නයක් නෑ. එහෙම කිසිම අවුලක් නෑ. ඒක හිතන්නවත් එපා. විදේශ විනිමය වෙළඳපොළ නිර්මාණය වන අතර ඉදිරි විනිමය මේක සඳහන් එකෙන් තේරෙනවා. සඳහන් එකේ තේරෙන්නේ තියෙන්නේ මෙන්න වචනේ. දැන් මම කරේ මේ දෙක බෑ මාරු කරන්න බෑ. ඇයි හේතුව? පවතින විනිමය අනුපාතයක් යටතේ. හරිනේ. සිදුවන විදේශ විනිමය ගනුදෙනු. ඒකට ඕනනම් පවතින දාන්න පුළුවන් ඉදිරි විනිමය ගිවිසුමක සඳහන් කියලා දාන්න පුළුවන්. හරි. එහෙම දැම්ම කියමුකෝ. අතර ආයිත් තියෙනවා සඳහන්. මොකද්ද? පවතින සඳහන් වෙන්න බෑනේ. වෙන්න බෑ. ඒ නිසා අනිවාර්යෙන් මම මේ ලියන ක්‍රමය හරි. අන්න මේ පොයින්ට් එක තියෙනවා. දැක්කද? අල්ලගන්න. නැත්තම් දැන් මම ඉස්සෙල්ලා කිව්ව ඕගොල්ලන්ට මේ පවතින විනිමය අනුපාතය මෙතනට පුළුවන් මෙතන නෑ බෑ. පැහැදිලිවම බෑ. පවතින අනුපාතය මෙතනට ඕනේ. මොකද හේතුව මෙතන තියෙනවා සඳහන්. මොකේද? ඉදිරි විනිමය ගිවිසුම සඳහන්. අන්න පොයින්ට් එක තේරෙනවද? එහෙනම් ඉදිරි විනිමය ගිවිසුමක සඳහන්. දැක්කද? සූක්ෂම තැන් තියෙනවා. ඉදිරි විනිමය ගිවිසුමක සඳහන්. අනුපාතයක් කරතේ විදේශ විනිමය ගනුදෙනු වෙනවා නම් ඒකට කියන්නේ මොකද්ද? ඉදිරි විනිමය වෙළඳපොළක් නිර්මාණය වෙනවා. ඉදිරි විනිමය වෙළඳපොළක්. ඒක ඉදිරි. ඉදිරි විනිමය අන්න ලියන්න ඕනේ කියලා නැහැනේ වෙළඳපොළක්. වෙළඳපොළක් නිර්මාණය වෙනවා. පැහැදිලිනේ? අපි යමු ඊළඟ ප්‍රශ්නටත්. නිශ්චිත පිළිතුරු සපයන එක සප්ලයි ටයිප්මයි 2005 ප්‍රශ්නය දුරකථන බැංකු සේවා ටෙලි බැංකින් යන්න කෙටියෙන් පැහැදිලි කරන්න. කීප අවස්ථාවකදී මේක අපි කතා කරානේ. බැංකුවෙන් විශේෂ මෘදුකාංගයක් ලබා ගනිමින් තම දුරකථනය ඔස්සේ බැංකු වෙබ් අඩවියට ප්‍රවේශ වෙලා රහස්‍ය අංකය භාවිතා කර බැංකු සේවා ලබා ගත්තොත් අපි ඒකට කියනවා ටෙලි බැංකු පහසුකම් කියලා ලකුණු දෙකයි. ඒක දන්නවනේ. 2010 නව ප්‍රශ්න පත්‍රය ඇහුවා විද්‍යුත් බැංකුකරණයේ සිදුවන ආකාර තුනක් නම් කරන්න. තුනටම ලකුණු දෙකයි. දෙකක් ලියුවොත් ලකුණු එකයි, එකකට ලකුණු බිඳුවයි. එහෙම තමයි මේක දෙන්නේ. තේරෙනවද? තුනක් අහපු අවස්ථාවල ලකුණු දෙක දෙනවා. දෙකක් ඇහුවොත් හරියටම භාගය, එකක් නම් ලකුණු බිඳුවයි. මතකයි නේද? විද්‍යුත් බැංකුකරණයේ සිදුවන ආකාර තුනක්. එකක් මොකද්ද? ATM. එකක් ස්වයංක්‍රීය බැංකු සේවා. ඔයගොල්ලෝ දන්නවා. ටෙලර් යන්ත්‍රය මගින් කරන ස්වයංක්‍රීය බැංකු සේවා. නැත්නම් ATM සේවාව. ඒත් හරි. තව එකක් මොකද්ද? මේ උඩ තියෙන ටෙලි බැංකු සේවාව. ටෙලි බැංකු සේවා. තව එකක් මොකද්ද? මංගත. මංගත. නැත්නම් ගෘහස්ත. ගෘහස්ත. එහෙම නැත්නම් අන්තර්ජාල. අන්තර්ජාල බැංකු සේවා.
3යි නෑනේ. තවත් 3 එකක් අපි ස්ටෑන්ඩ් බයි ලියමු. තව එකක් මොකද්ද? ණයපත් සේවාව. ණයපත් නිකුත් කරන ණයපත් සේවාවත් විද්‍යුතාකරණය කරන්නේ. හරපත් සේවාව ලියන්න පුළුවන්. ඔය වගේ 3කට ලකුණු 2ක් ලැබෙනවා. ඊළඟ ප්‍රශ්නේ බලමු. ආදර්ශ ප්‍රශ්න. වාණිජ බැංකු ස්ථාපිත කර ඇති ස්වයංක්‍රීය ටෙලරයන්ට මගින් සේවා ලබා ගැනීමට නම් ගනුදෙනුකරුවෙකු ඉටු කළ යුතු මූලික අවශ්‍යතා දෙක සඳහන් කරන්න. වාණිජ බැංකු ඉදිරිපිටත් මහජනයාගේ අවශ්‍ය ස්ථානවලත් ඔටෝමේටඩ් ටෙලිවිෂන් සවි කරලා තියෙනවා. ඒ මැෂින් එකකින් අපිට බැංකු සේවා ලබන්න, මුදල් ගන්න, මුදල් තැන්පත් කරන්න, ගිණුම් විශේෂය බලා ගන්න, ඒ වගේ සේවා ලබා ගන්න ඉටු කරන අවශ්‍යතා දෙකයි. මොන දෙකක්? එකක් තමයි ටෙලර් මැෂින් එක කියන එක ක්ලෝස් කරලා තියෙන. ඒක ඕපන් කරන, විවෘත කරව ගන්න කී එක වශයෙන් සලකන මොකද්ද? හරපත නියමිත ස්ථානට ඉන්සර්ට් කරන්න ඕන. දෙක මොකද්ද? ඉන්සර්ට් කරලා ඕපන් වෙන්නේ අපිට තියෙනවා රහස්‍ය අංකයක් නේ, පින් අංකයක්. පර්සනල් අයිඩෙන්ටිෆිකේෂන් නම්බර් එක ඇතුළත් කරන්න. එතකොට තමයි යන්න අපට සේවා ලබා ගන්න පුළුවන්. මතකයි හැමෝම දන්නවනේ. පළවෙනි එක නියමිත හරපත ATM යන්ත්‍රයට ඇතුළත් කිරීම. නැත්නම් ඇතුල් කිරීමනේ. දෙවැනි එක පෞද්ගලික හඳුනා ගැනීමේ අංකය. පෞද්ගලික හඳුනා ගැනීමේ අංකය. පින් අංකය කිව්වොත් විභාගෙට ලකුණු දෙනවා අනිවාර්යයෙන්. අංකය ඇතුළත් කිරීම. ඔච්චරයි. එතකොට පුළුවන් අපට අවශ්‍ය අර බොත්තම් ක්‍රියාත්මක කරලා සේවාව ලබා ගන්න. ඊළඟ ප්‍රශ්නේ බලමු. වාණිජ බැංකුව විසින් සිය ගනුදෙනුකරුවන්ට ණය සැපීම තුළින් ආර්ථිකයට හා ගනුදෙනුකරුවන් වෙත ළඟා කර ගැනීමට අපේක්ෂිත මූලික අරමුණු දෙක බැගින් සඳහන් කරන්න. මූලික අරමුණු දෙක බැගින්. දැන් බැංකු ගනුදෙනුකරුවන් ණය සපයනවා. ඒ මගින් පළමුව කාටද? ආර්ථිකයට. ළඟා කර ගන්න, ළඟා කර දෙන්න අපේක්ෂිත අරමුණු මොකක්ද? එකක්. පළවෙනි එකක් තමයි ආර්ථික සංවර්ධනය. ඇයි හේතුව? ව්‍යාපාරිකයන්ට ගනුදෙනුකරුවන් ණය දුන්නම ඒගොල්ලෝ විවිධ ව්‍යාපාරවල මුදල් ආයෝජනය කරනවා. නිෂ්පාදනය ඉහළ යනවා. තේරෙනවද? වෙළඳාම ඉහළ යනවා. මොකද්ද වෙන්නේ? මිනිස්සුගේ ආදායම් වැඩි වෙනවා. පරිභෝජන ඉහළ යනවා. ජීවන තත්ත්ව ඉහළ යනවා. මොකද්ද? ආර්ථික සංවර්ධනය. තේරුණාද? අනිත් එක තමයි ඒ ගනුදෙනුකරුවන් ණය සැපීම තුලින් ඒගොල්ලෝ ව්‍යාපාරවල ආයෝජනය කරලා අලුතෙන් ව්‍යාපාර ආරම්භනවා. තියෙන ව්‍යාපාර ප්‍රසාරණය කරනවා. ඒව ඇතුළේ මිනිස්සුන්ට මොනවද ලබා දෙන්නේ? රැකියා අවස්ථානේ. එහෙනම් දෙවෙනි එක තමයි රැකියා නියුක්තිය. වර්ධනය කිරීම. රැකියා නියුක්තිය වර්ධනය කිරීම. ඔගේ තවත් ලියන්න පුළුවන්. දෙකයි දහන්නේ. ඊළඟට ගනුදෙනුකරුවන්ට දෙවින්තර ලකුණු. ගනුදෙනුකරුවන්ට කියලා අපි ලියනවා ශීර්ෂයක් වශයෙන්. පොදු උත්තර පැහැදිලි වෙන උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට අවම පරිශ්‍රමයකින් අපහසුකින් තොරව කියව ගන්න පුළුවන් ලියන්න ඕනේ. 1. මේගොල්ලන්ට ණය සැපීම මගින් මොකද වෙන්නේ? මෙයාලගේ මූල්‍ය අවශ්‍යතා, මූල්‍ය ගැටලු වලට විසඳුම ලබා දීමක් වෙනවනේ. මූලිකව කරන්නේ ඒකනේ.
ඔවුන්ගේ මූල්‍ය ගැටලු වලට විසඳුම් ලබා දීම. එකක්. දෙවැනි එක තමයි බැංකු ගනුදෙනුකරුවන් ණය දීම තුලින් හරිද? තව ගනුදෙනුකරුවෝ ආකර්ෂණය කරගන්න උත්සාහ කරනයි. දැන් මම වුණත් මම දන්න කෙනෙක් හෝ නොදන්න කෙනෙක් වෙන්න පුළුවන්. බැංකුවකින් ණය දීලා ඒගොල්ලන්ගේ ව්‍යාපාරය සාර්ථක කරගන්නව දැක්කම මටත් හිතෙනවා ඒ බැංකුවට ගිහිල්ලා ගිණුම් ආරම්භ කරන්න. ණය ගන්න. එහෙනම් අනිවාර්යයෙන්ම ණය දුන්නේ නැත්නම් ගනුදෙනුකරුවෝ වර්ධනය වෙන්නේ නැහැ. ණය දුන්නම තවත් ගනුදෙනුකරුවන්ගේ විශාල වෙළඳපොළක් නිර්මාණය වෙනවා. එහෙනම් ගනුදෙනුකරුවන් වැඩි කර ගැනීම. එහෙම නැත්නම් ආකර්ෂණය කර ගැනීම. ඒත් හරි. ආකර්ෂණය කර ගැනීම. පැහැදිලිනේ? ඔන්න වගේ කරුණු මේකට ලකුණු භාග බැගින් 1යි මෙතෙන්ට භාග බැගින් 1යි අනිවාර්යයෙන්ම ලකුණු 2ක් ලැබෙනවා ඇති. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. විදේශ වෙළඳාමේදී බොහෝ අපනයනකරුවන් තමන්ට ලැබිය යුතු මුදල් බැංකුවන කර බැංක් ඩ්‍රාෆ්ට් මගින්ම ගෙවීම් කරන ලෙස ආනයනකරුවන් වෙත නියම කරනු ලබන්නේ මක් නිසාද යන්න පැහැදිලි කරන්න. අපි ඔක තීරි පාඨයේදී පැහැදිලි කරා තේරෙනවද? දැන් බොහෝ ව්‍යාපාරිකයෝ තමන් බහණ්ඩ ණයට අලෙවි කරද්දී ගැනුම්කරුට කියනවා මම බහණ්ඩ ණයට එවන්නම් හැබැයි මට බැංකු අනකරයක් මගින් ගෙවන්න. මොකද හේතුව? බැංකු අනකරයක් මගින් මම ගෙවීම කරන්න නම් මම නම් ණය ගැතියා මම ගෙවී යුතු මුදල පළමුව බැංකුවට ගෙවන්න ඕනේ. ගෙවුවොත් විතරයි අනකර නිකුත් කරන්නේ. මම සල්ලි ගෙවුවම තමයි නිකුත් කරන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම විදේශ විකුණුම්කරුවට හෝ දේශීය විකුණුම්කරුවට මුදල් නොලැබීමේ කිසිදු අවදානමක් නැහැ. බොල් නැහැ අවදානමක් ඇත්තෙම නැහැ. තේරුණාද? දැන් චෙක් පතක් කියනකො විදේශීය චෙක් පතක් නිකුත් කරනවා කියලා ගිණුමේ සල්ලි නැති වෙන්න පුළුවන්. අගරු වෙන්න පුළුවන්. විනිමය බිලක් කියනකො ප්‍රතිග්‍රහණය කළාට මග හරින්න පුළුවන්. මේක එහෙමනේ සල්ලි ආරම්භයේදීම අරන් ඉවරයි. තේරෙන කතාව. ඒ නිසා ගැනුම්කරු ගෙවිය යුතු මුදල පළමුව බැංකුවට ගෙවුවන් පස්සේ අනකර නිකුත් කරන්න. ඒ නිසා විකුණුම්කරුට මුදල් නොලැබීමේ කිසිදු අවදානමක් නැහැ. ඒ නිසා තමයි අනකර මගින්ම ගෙවන්න කියන්නේ. තේරුණාද? ඒතර ලියන්න ඕනේ ආනයනකරු ගෙවිය යුතු මුදල් පළමුව බැංකුවට ගෙවිය යුතු නිසාම අපනයනකරුට මුදල් නොලැබීමේ කිසිදු තවත් බර කරමු උත්තරේ තවත් බර තබමු කිසිදු අවදානමක් ඇති නේද? නැහැ. නොමැති නිසායි. අවදානමක් නොමැති නිසාය. ලකුණු 2ක් ලැබෙනකොට අනිවාර්යයි. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ණයවර ලිපි සම්බන්ධයෙන් පහත සංකල්ප පැහැදිලි කරන්න. එකක් මොකද්ද? නිකුතු බැංකුව issuing bank, අනික නිවේදන බැංකුව advising bank නැත්නම් notifying bank. මේකට කියන වැරදි මේ සමහර අය මේක information එහෙම කියන වැරදි එක්ක advising bank නැත්නම් notifying bank. මේ කියන්නේ ආනයනකරුවෙක්නේ ඉල්ලන්නේ ණයවර ලිපියෙන් නිකුත් කරන්න කියලා. එහෙනම් එයාගේ ඉල්ලීම මත නිකුත් කරන්නේ කවුද? එයාගේ බැංකුව. අපි එහෙනම් ඒකට කියනවා නිකුතු බැංකුව කියලා. ඊට පස්සේ ණයවර ලිපිය යන්නේ අපනයනකරුට තමයි පොරොන්දු වෙන්නේ මුදල් ගෙවනවා කියලා. යන්නේ එයාගේ බැංකුවටනේ. එයාගේ බැංකුවෙන් ඒක ඊමේල් කරනවා අපනයනකරුට. කරලා නිවේදනය කරනවා. ඒ නිසා ඒකට කියනවා නිවේදන බැංකුව කියලා. ඇඩ්වයිසින් බැංක් නැත්නම් නොටිෆයින් බැංක්. එහෙනම් තේරෙනවද? එහෙනම් පළවෙනි එක ලියන්න මොකද්ද?
ආනයන කරුගේ ඉල්ලීම මත ණයවර ලිපිය නිකුත් කරන ඔහුගේ බැංකුව. ඒක තමයි නිකුත් බැංකුව කියන්නේ. ඔහුගේ බැංකුව. 2 නිවේදන බැංකුව. ණයවර ලිපියේ පිටපතක් විද්‍යුත් ආකාරයට, ඒ කියන්නේ විද්‍යුත් ඊමේල් ක්‍රමයට, විද්‍යුත් ආකාරයට නැත්නම් ඊමේල් විද්‍යුත් ආකාරයට අපනයනකරුට යවමින් නිවේදනය කරනු ලබන අපනයනකරුගේ බැංකුව. එච්චරයි. ලකුණු 1 බැගින් 2ක් ලැබෙනවා. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. වාණිජ බැංකු සිය ගනුදෙනුකරුවන්ට විවිධ වූ සේවා සැපීමෙන් ළඟා කර ගැනීමට අපේක්ෂිත මූලික ඉලක්ක 2ක්. වාණිජ බැංකු තමන්ගේ ගනුදෙනුකරුවන්ට විවිධ වූ සේවා සපයනවා. සුරක්ෂිතාගාර සේවා, තැන්පතු පවත්වාගෙන යාම, ණය දීම, උපදේශන, ණයපත් නිකුත් කිරීමනේ. මොකද බලන්න අනිවාර්යෙන් බලනවා ඒගොල්ලන්ගේ වෙළඳ පිරිවැටුම වැඩි කරගන්න. ඒගොල්ලන්ගේ වෙළඳ පිරිවැටුම සහ ලාභ නේ පැහැදිලිව. එහෙනම් එයාලගේ වෙළඳ පිරිවැටුම වැටුප නෙවෙයි, හොඳ වැටුපවත් වෙන අර්ථයක්. වෙළඳ පිරිවැටුම හා ලාභ වර්ධනය කර ගැනීම. දෙවෙනි එක මොකක්ද? මෙහෙම සේවා සපයනකොට තමයි වාණිජ බැංකුව වලට තව තවත් ගනුදෙනුකරු ආකර්ෂණය වෙන්නේ. එහෙනම් තව දුරටත් බහුලව කස්ටමර්ස්ලා දිනා ගන්න සේවා සපයන්න ඕනේ. එහෙනම් ගනුදෙනුකරුවන් බහුලව ආකර්ෂණය කර ගැනීම, ගෙන්වා ගැනීම, ආකර්ෂණය කර ගැනීම. ඔය දෙකත් ඇතිනේ. අපි තව ස්ටෑන්ඩ් බයි එකක් ලියමු. තුන්වෙනි එක. දැන් මේ වගේ විවිධ වූ සේවා සපයන්නේ නැත්නම් බැංකුව ගැන කතිකාවක් ඇති වෙන්නේ නැහැනේ. විවිධ වූ සේවා සපයලා ගනුදෙනුකරුවන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරනකොට තමයි ඒ බැංකුවට හොඳ ප්‍රසිද්ධියක්, කීර්තිනාමයක් ඇති වෙන්නේ නේ. ලියන්න ඉහළ කීර්තිනාමයක් ගුඩ්විල් එකක්. ඊට කීර්තිනාමයක් දිනා ගැනීම. පැහැදිලිනේ? හොඳයි. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. පහත දැක්වෙන සේවා ඉටු කරනු ලබන විශේෂිත මූල්‍ය ආයතන නම් කරන්න. පහත දැක්වෙන සේවා ඉටු කරනු ලබන විශේෂිත මූල්‍ය ආයතන. පළවෙනි එක ව්‍යාපාරිකයින්ට අවශ්‍ය තාක්ෂණ, කළමනාකරණ, ආයෝජන ආදී උපදේශක සේවා. තාක්ෂණ, කළමනාකරණ, ආයෝජන ආදී උපදේශක සේවා මෙන්ම ව්‍යාපෘති ඇගයීම, ඒ වගේම ව්‍යාපෘති වාර්තා සැකසීම, ව්‍යාපාර සැලසුම් සැකසීම ඉටු කර දෙන ආයතන. මොනවද මේ කියන්නේ? ව්‍යාපාරිකයින්ට අවශ්‍ය විශේෂඥ පහසුකම්, උපදේශන සේවා මොනවද? වණික් බැංකු. එනම් පළවෙනි එකේ එන්නේ වණික් බැංකු. වණික් බැංකු. දෙවනි එක
දෙවෙනි එක එන්නේ මිලාදිකවත්කම් කෙටිකල් හා දිගුකල් පදනම යටතේ බද්දර දීම ප්‍රධාන ව්‍යාපාර කාර්ය වශයෙන් කරගෙන යන්නේ මොනවද කියනකොට මතක් වෙන මොනවද මොන බදුද කල්බදු සමාගම් කල්බදු සමාගම් කල්බදු සමාගම් රෝම ඉලක්කම් 3 නව ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර කටයුතු සඳහා ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම ප්‍රධාන කාර්ය කරගත් ආයතන අලුත්ෙන් එන මොකද්ද වෙන්චර් කැපිටලේ ව්‍යවසායක ප්‍රාග්ධන සමාගම් ව්‍යවසායක ප්‍රාග්ධන සමාගම් ඒක මතක තියන්න විශේෂයෙන්ම නවක ව්‍යවසායකයින්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයන ව්‍යාපාර අත්පත් කරගන්න ඉදි කරන්න නවීකරණය කරන්න අමුද්‍රව්‍ය මිලදී ගන්න දෙන අය. හතරවෙනි එක තමයි රටේ සංවර්ධන ව්‍යාපෘති වලට දිගුකල් හා මැදිකල් ණය සපයනු ලබන ආයතන. මොනවද? රටේ සංවර්ධන ව්‍යාපෘති වලට දිගුකල් හා මැදිකල් සංවර්ධනයේ ඉලක්කේ ලාභය නෙවෙයි රටේ සංවර්ධනය උදා කර ගැනීම පිණිස හේතු වන විවිධ වූ සංවර්ධන ව්‍යාපෘති වලට දිගුකල් මැදිකල් ණය සපයන කිසිදු ආදයක් නැහැ. සංවර්ධන බැංකු ඩෙවලොප්මන්ට් බැංක්ස් බලපත්ලාභී විශේෂිත බැංකු වලට අයිති වෙන එකක් සංවර්ධන බැංකු. සංවර්ධන බැංකු. සංවර්ධන බැංකු. දැන් මේකට වැරදිලවත් ලියන්න එපා ඔයගොල්ලෝ බලපත්ලාභී විශේෂිත බැංකු කියලා. මොකද ඒකට ඉතිරි කිරි බැංකුත් අයිති තියෙන්නේ. තේරෙනවද? මේකට ගන්නේ එකක් පමණයි. පැහැදිලිනේ? කරුණු හතරට භාගය බැගින් ලකුණු දෙකක් ලැබෙනවා. මේ වගේ එක තුනක් ලිව්වොත් ලකුණු එකමාරයි. දෙකක් නම් එකයි. එකක් ලිව්වොත් ලකුණු භාගය ලැබෙනවා අනිවාර්යයෙන්. ඊළඟ ප්‍රශ්න අපි යමු. වාණිජ බැංකු වල පහත දැක්වෙන සේවාවන් නම් කරන්න. පුද්ගලයන් හා ව්‍යාපාරිකයන් සතු දේපල එකී පාර්ශ්වය වෙනුවෙන් කළමනාකරණය කර දෙනවා. අපිට ඒ සදා වෙලාවක් නැහැ. දැනුමක් නැත්නම් අපේ දේපල කළමනාකරණය කර දෙනවා නම් මොකද කියන්නේ? බාරකාරත්ව සේවා. බාරකාරත්ව සේවා. ආයන් මියගිය අයගේ දේපල ඔවුන්ගේ අන්තිම කැමති පත්‍රය අනුව උරුමකරුවන් වෙනුවෙන් කළමනාකරණය කර දෙනවා. මොකද ඒකට කියන්නේ? ඉස්සෙල්ලත් කතා කරා පොල්මක්කාර සේවා. මතකයිනේ? පොල්මක්කාර සේවා. පොල්මක්කාර සේවා. පොල්මක්කාර සේවා. ඇයන්න වාණිජ බැංකු තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් පෙනී සිටමින් සලසන විවිධ නියෝජිත සේවා. වාණිජ බැංකු තමන්ගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් පෙනී සිටමින් නියෝජිතයෙක් වශයෙන් ක්‍රියා කරනවානේ. නිත්‍ය නියෝග අනුව ගෙවීම් කරනවා. නිත්‍ය නියෝග අනුව අයරැස් කරනවා. කොටස් මිලදී ගන්නවා. කොටස් විකුණලා දෙනවා. මොනවද? පොදුවේ කියනවා ක්‍රමාරෝපිත සේවා. මතක තියාගන්න. ක්‍රමාරෝපිත සේවා. ක්‍රමාරෝපිත සේවා. ක්‍රමාරෝපිත සේවා තමයි පොදුවේකට කියන්නේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. පහත දැක්වෙන මූල්‍ය ආයතන නියාමනය කරනු ලබන බලාධිකාර නම් කරන්න. පහත දැක්වෙන මූල්‍ය ආයතන මෙහෙවන නියාමනය කරන වාණිජ බැංකු, මූල්‍ය සමාගම්, කල්බදු සමාගම් සියල්ලම නියාමනය කරන්නේ කවුද? බැංකු පද්ධතියේ නියමුවා වන ශ්‍රී ලංකා මහ බැංකුව. එහෙනම් අයන්න උත්තරේ මහ බැංකුව. ආයන් රක්ෂණ සමාගම් ඒකත් මොකද්ද? ගිවිසුම්ගත ඉතුරුම් ආයතන කියන මූල්‍ය ආයතන වලට බැංකු මහ බැංකුව වර්ග කරලා තියෙනවානේ. එනමුත් රක්ෂණ සමාගම් ඍජුව මහ බැංකුවෙන් මෙහෙවන්නේ නැහැ. ඒක කරන්න වෙනම තියෙනවා. මොකද්ද? ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම නැත්තම් කොමිෂන් සභාව. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම. තුන්වෙනි එක කොටස් වෙළඳපොළ. ලංකාවේ කොටස් වෙළඳපොළත් නියාමනය කරන්න මුදුන් ආයතනයක් තියෙනවා පිටුර. මොකද්ද? සුරකුම්පත් හා විනිමය කොමිසම. සුරකුම්පත් හා විනිමය කොමිසම. සුරකුම්පත් හා විනිමය කොමිසම. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නට යමු.
වාණිජ බැංකු ගනුදෙනුකරුවන් නොවන අයට සලසන ප්‍රධාන සේවා 4ක්. වාණිජ බැංකු ගනුදෙනුකරුවන් නොවන අයට සේවා සපයන. ඒ කියන්නේ අපි ගිණුම් හිමියෙක් වෙන්න ඕනේ නැහැ මොනවද? රන් බහඬු කස්සේව ගිණුමක් තියෙන්න ඕනේ නැහැ ඕන කෙනෙකුට සපයනවා. ණයපත් නිකුත් කිරීම ගිණුමක් අවශ්‍ය නැහැ ඕන කෙනෙකුට ගන්න පුළුවන්. රජයේ සුරකුම්පත් අලුය කිරීමේත් එහෙමයි ගිණුම් හිමියෙක් වෙන්න ඕනේ නැහැ ගන්න පුළුවන්. මිල ප්‍රකාශ සමාගම් වල කොටස් අලෙවිය හා මිලට ගැනීමත් කරලා දෙනවා. කොටස් තරව කරවගේ උපතරව කරවක වශයෙන් ඒකත් ගිණුමක් තිබීම අවශ්‍ය නැහැ. සේවා බිල්පත් ගෙවීම බාර ගැනීම. ලයිට් බිල නැත්නම් වතුර බිල, විදුලි බිල්පත්, දුරකථන බිල් ඒත් බාර ගන්නවා. උපදේශන සේවා සැපීමත් පොදු හැමෝටම කරනවා. ගිණුමක් තිබීම අවශ්‍ය නැහැ. හොඳයි දරුවනේ අපි අද මේ පාඩම් පරිච්ඡේදයෙන් බැංකු පාඩමේ වාණිජ බැංකු සේවා කියන වැදගත්ම එකකේ මම වැදගත් කියන්නේ ඒක මම හැමදාම කියන්නේ ප්‍රශ්න උල්පත. ප්‍රශ්න අහනොමයි. දැකනේ අහපු ප්‍රශ්න අන්නේ වැදගත්ම එකකේ ආශ්‍රිතව වාස්තවික අභ්‍යාස 2020 සිට 2000 දක්වා ආපු වාස්තවික අභ්‍යාස සියල්ලම උත්තරපට සමීක්ෂණයේදී ලකුණු ලබා දෙන ආකාරය අනුව පුළුල් විවරණයක යෙදුණා. ඊට අමතරව ඉදිරි වර්ෂවලදී අනුමාන විභාග ප්‍රශ්න කිහිපයක් ඒ වගේම නවතම වැදගත්ම වටිනාම විභාග ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරා. මම හිතනවා මම විශ්වාස කරනවා බැංකු සේවා සම්බන්ධයෙන් දැන් ඔබට ඉදිරියේදී එන ඕනෑම විභාග ප්‍රශ්නයකට සාර්ථකව නොපැකිලිව ලියන්න අවශ්‍ය ශක්තිය ඒ වගේම විශ්වාසය තියෙනවා. මම හිතන ඒක ඔබ ලබා ගත්තා. එහෙම ලබා ගැනීම මම හිතන්නේ මේ අවස්ථාව ඔබේ මිත්‍රයන්ටත් ලබා දෙන්න. මිත්‍රයන්ටත් කියන මේ වගේ හොඳ පාඩම් මාලාවන් දැන් ක්‍රියාත්මක වෙනවා DP Education පාඩම් ව්‍යාපෘතිය තුල කියලා ඔබේ යාළුවන්ටත් ඒ අවස්ථාව දෙන්න. ඒ පුණ්‍ය කර්මයටත් ඔයගොල්ලෝ අත ගන්න කියලා මම ඉල්ලනවා. ඊට අමතරව අපි බැංකු මුදල් හා බැංකු එකකේ අවසාන පරිච්ඡේදයේ ඉදිරි පාඩම් පරිච්ඡේදයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.